අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි අපි ඇහෙනවද? තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇහෙනවා. හොඳයි. පටන් ගන්නද? හරි. හොඳයි ස්වාමීන්. 42 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ අවසාන දිනය, 5 වෙනි දිනය, ඒ වගේම ඇසළ පෝය දිනය සඳහා ඇසළ පෝය දිනේ කමඨහන් වාර්තා සඳහා උපදෙස් ලබා දීමට වැඩමවා වදාළ නම කියන්න අවසරයි පූජ්‍ය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව සම්බන්ධ වී සිටින සියලු දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ස්වාමින් වහන්සේ අද දිනට ලිඛිත ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. ඉන් 7ක් සිංහල මාධ්‍යයෙන්ුත් 3ක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ුත් ලැබිලා තියෙනවා. ස්වාමින් වහන්සේ මම මුලින්ම සිංහල භාෂාවේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. ඒ සඳහා මම රෝහිණී මහත්මියව යෝජනා කරනවා. රෝහිණී ඔයාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් දැන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ප්‍රශ්න අංක 1 ගරුතර ස්වාමින් වහන්සේ. සතිමත් සක්මන පියවර 28ක් දුර ඇවිද ගිය හැකි නිවස ඇතුලේ කාපට් පොළවේ සක්මන් කෙරුවෙමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතෙන් සිට වම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබමින් ඇවිදගෙන ගියෙමි. සිත පාද වෙත යොමු කළෙමි. එවිට ඔසවනවාගෙන යනවා තබනවා යයි විස්තරව බලමින් සක්මන කිරීමට හැකි විය. යටිපතුල් පොළවේ එරෙන විට එහි තද බවද සිනිඳු බවද දුටුවෙමි. දනහිස් ළඟින් නැමෙමින් දෙපතුල් කය ඉදිරියට ඇදගෙන යයි. උකුලේ සිට කකුල් දෙකේ ක්‍රියාවලිය දෙස බලා සිටියෙමි. දැන් වම දකුණ ලෙස මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවිය. කය වක්‍රාකාරව ඉදිරියට ඇදේ. අවට ශබ්ද කිසිවක් බාධා වූයේ නැත. ගත වූ කාලය විනාඩි 45කි. සතිමත් පර්යංකය වැඩිම. සක්මනේ ඒකාග්‍ර වූ සිතින් පර්යංකය වැඩිම සඳහා වාඩි වූයෙමි. උඩුකය ඍජුව තිබේ. කොට්ටය මත තද වී ඇත. අර්ධ පර්යංකයෙන් වාඩි වූයෙමි. උරහිස් සමබරව ඇත. දෙනත පිය වී ඇත. අවට ශබ්ද කිසිවක් නැත. කය වෙත සිත යෙදුවෙමි. කයේ ධාතු කොටස් ප්‍රකට විය. පඨවි ආපෝ තේජෝ ලෙස හඳුනා ගත්ෙමි. එවිට ප්‍රාණ වායුව ප්‍රකට විය. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු 5ක් පමණ ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි භාවනාව පුරුදු කරමි. නාසිකාග්‍රය වෙත සිත යොමු කළෙමි. එවිට දීර්ඝ හුස්මක් සීතල ස්පර්ශ කරමින් ඇතුල් වී පපු පෙදෙස පුරවාගෙන උදරය දක්වාම ගමන් කරනු බලා සිටියෙමි. එය පිට වූයේ දකුණු නාස්පුඩුවෙනි. ලං වී හුස්ම දෙස බලා සිටිද්දී ආශ්වාස එක සමාන නොවිය. ප්‍රශ්වාස සමහරක් දිගට විහිදී විසිරී යයි. සිත ඒකාග්‍රව ඇති බව දැනුනේ ඉදිරියෙන් සුදු ඇඳගත් පිරිසක් පෙළට ගමන් කරනු දැක්ක නිසාය. මේවා සංඥා විපල්ලාස බව දැනගත්ෙමි. ඒවා නැතිව ගියේය. ඒ සමග සිතට නොයෙක් අතීත සිද්ධි මාලාවන් පැමිණේ. ඒවා ඉවත් වනතුරු බලා සිටියෙමි. සියල්ල අවසානයේ නැවත සිත අරමුණේ බව දැනගත්තේ දීර්ඝ හුස්මක් ඇතුල් වනු දැනුන නිසාය. අරමුණේ ඒකාග්‍රතාවය බලා සිටියෙමි. සංඥා විපල්ලාස හෝ සංස්කාර මගින් කතා ගෙතීමක් නොවිය. සිත සංසුන් විය. ඒ දෙස බලා සිටියෙමි. විවේකී කාය සහ මානසික සුවයක් භුක්ති විඳින්නට හැකියවීම සතුටට කරුණක් විය. ගස් කපන මැසිමක ගොරහැඩි ශබ්දයක් නිසා අරමුණෙන් මිදෙන විටද චිත්ත විවේකී භාවය එලෙසම පැවතුණි. ගත වූ කාලය පැය 1කි. එදිනෙදා කටයුතු සිහියෙන් කිරීමට හැකියාවක් සතිය වැඩිම මගින් ලබා ගැනීමට හැකි වී තිබේ. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. සංවිධායක මණ්ඩලයටද ස්තුති කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විසාකාවට තමයි කියන්නේ විසාකාව හදපු මිගාර මාතු පාසාදින්දලා
කියනවා මෙන්න මේ ධර්මය හරියට නිකන් මේ නැගලා ආපු පඩිපෙළ වගේ ගමනක් කියලා. පියවරෙන් පියවර ටිකෙන් ටික උඩට අරන් යන ගමනක් කියලා. එහෙම නැත්නම් අර අපි අහලා තියෙන අර මහ මුහුද ගැන උපමාවක් කියලා මෙන්න මේ අසුරයෝ මහ මුහුදේයි මේ විදිහට හිත අල්ලලා ඉන්නේ කියලා. මේ මහ මුහුදේ අසුරය හිත අල්ලන්න හේතුවක් විදිහට ඉදිරිපත් කරනවා මේ මහ මුහුද ටිකෙන් ටික ගැඹුරු වෙන හින්දා. එකපාරට මහා අගාධයකට යනව වෙනුවට ටිකෙන් ටික ගැඹුරු වීමක් මෙන්න මේ මහා මුහුදේ තියෙනවා. අන්න ඒක නිසා අසුරයෝ මේ මහා මුහුදට කැමතියි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේත් කියනවා මේ මගේ ධර්මයේ තෙන්නේ වගේ ස්වභාවයක් තියෙනවා. ටිකෙන් ටික යන ප්‍රතිපදාවක්, ටිකෙන් ටික ගැඹුරට යන ක්‍රමයක් තමයි මගේ ධර්මෙත් තියෙන්නේ. එහෙම නැත්නම් අර විදිහට පඩියක් නැගලා යනවා වගේ ටිකෙන් ටික ඉහළට යන ගමනක් තමයි මේ ධර්මයේ තියෙන්නේ කියලා පෙන්නනවා. එතකොට මේ වාර්තාවෙත් අන්න මේ ටිකෙන් ටික ඉදිරියට යන ගමනක් අඳුනගෙන තියෙනවා. ඒක තැන එක පළවෙනි පඩියට නැගලා අයියෝ මෙතන හොඳයි, තව ඉස්සරහට යන්න ඕනේ නැහැ කියලා පදිංචි වෙන වෙනුවට අන්න ටික ටික ඉදිරියට යන යම් කිසි අදහසක්, දැනුමක් ඒ වාර්තාව තුළ තියෙනවා. එතකොට අර මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා. ටික වෙලාවකින් ඒක අවශ්‍ය නැහැ කියලා අතහැරීමක් සිද්ධ කරනවා. එහෙම හුරු කරගෙන තියෙනවා. ඉතින් ඒ හුරුව වටිනවා. නැත්තම් අපි අර පඩියක් අල්ල ගන්නවානේ පළවෙනි පඩිය හොඳයි, දෙවෙනි පඩිය හොඳයි කියලා. එහෙම නැතුව අන විවේකීව බලන කෙනාට තේරෙනවා තමුන්ගේ හිත ඇතුළෙන්ම මේ අදහස තේරෙනවා. ඕක නිකන් වෙන කවුරුත් ඇවිල්ලා කිව්වේ නැතත් තේරෙනවා මේක මේ මෙනෙහි කරන එක මුලදී ප්‍රයෝජනයි. ටිකක් වෙලා යනකොට මහ වදයක් වෙනවා ඕක. හරියට නිකන් අර මාළුකාරයෙක් මාලෝ කියලා කෑ ගහනවා වගේ අන්න ටික වෙලාවකින් මේක තමුන්ටම වදයක් වෙනවා. අන්න ඒ වදය දැනුණාම ඒක තේරුණාම අන්න ඒක පොඩ්ඩක් අතහැරලා බලුවොත් ආය නැතුවම මට මේ සිහිය පිටවන්න බාධාවක් නැහැ කියලා ඔන්න ඔය විදිහට රචනය තුල ඒ වගේ වාක්‍යයක් ලියවෙන්න පුළුවන්. ඊළඟට අර විදිහට නොයෙකුත් පෙරහැරවල්, නොයෙකුත් අතීත සිදුවීම් වගේ දේවලුත් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒවා ආවහම එක්කෙනෙක් එක්ක මේ වැරදුනා මේ මොනවද දෙන්නේ කියලා දඟලන්න හරි එහෙම නැත්නම් ඒක ඔස්සේ මුලාවටපත් වෙන්න හරි ඉඩ තියෙනවා. නමුත් මේ දෙකටම නැතුව යම් කිසි විදියක හික්මීමක් ඇති කරගෙන තියෙනවා. එතකොට මේ දේවල් ආවට මොකද ටික වෙලාවකින් ඒව නැති වෙලා යනවා. ඒ නැති වෙලා යනකම් ඉවසන්න බැරි කමනේ අපිට තියෙන්නේ. පොඩ්ඩක් සිහිය පිහිටවගෙන ඉන්න බැරි කමනේ අපිට තියෙන්නේ. එක්කෝ වැරදුනා කියලා හිතෙනවා නැත්නම් පැනලා අරක බදා ගන්නවා. ඔය අන්ත දෙකේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. නමුත් අන්න විවේකීව බලන කෙනෙක්ට තේරෙනවා මේ පෙරහැරවල් යනවා. නවතින්නේ නැහැ. ඊළඟට ওই විදිහට අතීත සිදුවීම් ඉදිරිපත් වෙනවා. ඒවා යනවා. නවතින්නේ නැහැ. ඉතින් ඒ ක්‍රියාව අත්දකින්න ලැබිලා තියෙනවා ඒ වාර්තාව තුළ. එතකොට ඒක ගොඩක් වටින දෙයක්. ඉතින් දැන් මේ වගේ පමණකට මේක හුරු කරපු කෙනෙක්ට විශේෂ අවධානයක් දෙන්න පුළුවනි තමුන්ගේ එදිනෙදා ජීවිතය ගැන. මොකද දැන් සක්මන් පරයන්ක විදිහට ඒ කරන පුහුණුව ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. දැන් බලන්න එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට තමුන්ගේ මේ අවුරුදු 5ක් මේක පුරුදු කරලා තියෙනවා කියලා කියනවනේ. එතකොට අවුරුදු 5ක් තුල තමුන්ගේ ජීවිතයේ එදිනෙදා ජීවිතය තුල ඒ ගත කරන දිවිය තුල මොන වගේ වෙනස්කමක්ද වෙලා තියෙන්නේ? ඒ විදිහේ ආනිසංශයක් තමුන්ගේ ජීවිතේ ඇවිල්ලා තියෙනවද කියලා පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. ඊළඟට ඒ වැඩ කටයුතු කරනකොට නොයෙකුත් පුද්ගලයෙකු ගැටෙනකොට අන්න ඉස්සර තරම් පැටලීමක් සහිතවද තාමත් වැඩ කටයුතු කරන්නේ? එහෙම නැත්නම් ඊට වැඩිය නිවිච්ච මනසකින්, විවේකී මනසකින් හිතලා මතලා කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියනවද කියලා අන්න ඒ විදිහට තමුන්ගේ එදිනෙදා ජීවිතේට පොඩි වැඩිපුර අවධානයක් යොමු කරන්න. අවධානයක් යොමු කළා දැන් මේ රැකගත්ත මේ ශක්තිය, මේ එකතු කරගත්ත ශක්තිය එදිහාවට අරගෙන යන්න ඕනේ. එදිහාවට ගිහිල්ලා ඒ தත්ත්වෙදී කොහොමද මේක ප්‍රයෝජනවත් වෙන්නේ, කොයි විදිහටද මගේ ජීවිත පරිවර්තනයක් වෙන්නේ කියන තැනට යොදවන්න ඕනේ. ඉතින් ඒ සඳහා බලන්න තමුන්ට ආනිසංස කරන්න පුළුවන් මොන විදිහටද කියලා. ඒක එදිනෙදා ජීවිතේ දිහා බැලුවාම තේරෙනවා. සමහර කෙනෙක්ට තේරෙනවා මම මේ සීලෙන් යම් කිසි ආනිසංසයක් කර යුතු බවක් පේනවා මේ ප්‍රතිපදාවට. එහෙම නැත්නම් තව කෙනෙක්ට තේරෙනවා මම මේ නිතර වැඩ කටයුතු වලදී ගැටණයක් ඇති කරගන්නවා, ද්වේෂයක් ඇති කරගන්නවා. අන්න ඒ පැත්තට යම් කිසි උනන්දුවක්, උත්සාහයක් යොදලා ඒ පැත්තේ යම් කිසි හික්මීමක් ඇති කර ගැනීමෙන් මට තව සිතේ පහසුවක්, සහනයක් ලබා ගන්න පුළුවන් කියලා අන්න ඒ විදිහට තමුන්ගේ ජීවිතය දිහා පරීක්ෂාකාරී බැල්මකින් බලලා
අන්න ඒක කළ යුතු ආනිසංස කරන්න. කළ යුතු අනුග්‍රහය කරන්න. ඒ අනුග්‍රහය තුලින් නැවතත් අන්න සක්මන් පරියන්ක වලට කොහොමද ඒක අනුග්‍රහ වෙන්නේ කියලා අන්න දෙපැත්තට පොඩි අපි පඩිය නිකන් අර තරාදියක දෙපැත්තට දාලා බලනවා වගේ බලනවා. එතකොට එක පැත්තකින් සමහර විට සීලෙන් අනුග්‍රහයක් කරන්න තියනවා නම් ඒක කරාම අන්න නැවතත් සක්මන් පරියන්ක විදිහට කෙරෙන වැඩේ තව සියුම් වෙලා යනවා. අන්න ඒ විදිහේ පොඩි බැලන්ස් එකක් හදා ගන්න උත්සාහ කරන්න. කාලයක් තිස්සේ කරලා තියෙන හින්දා මම මේ විශේෂයෙන් කියන්නේ. එතකොට තව ඉක්මනට ඔය වැඩේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙයි. වාර්තා අංක 2 තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ. සක්මන සහ පර්යංකය නිතිපතාම යෙදෙන බැවින් වම දකුණ ලෙස අරමුණු කරමින් ආරම්භනවා. මද වේලාවකින් අරමුණ ගිලිහි යමින් එහිදී දැනෙන කායික ස්පර්ශයන් පිළිබඳව දැනුවත් වේ. එය කයේ යටිපතුල් පාදයන්හි විවිධ ස්ථාන පිළිබඳවය. මෙවැනි අරමුණු රාශියක් අරමුණු වන අතර ඇවිදිනවා වරක හුස්ම ගැන දැන ගැනීම ඇති වෙනවා. මේවා ඇතිවන නැතිවන වාරයක් පාසා දැනෙන දැනීම ගැනම දැනුවත් වන අතර සිතේ ස්වභාවයද નિરાයාසයෙන්ම නිරීක්ෂණය වේ. මේ සියලු දැනීම ඒක රාශී වී දැනෙන්නේ සිතටය, සිතුවිලි වලටය. වත්මන් මොහොත තුල සිදුවන දෑට අමතරව තැන්පත් වී ඇති දේවල්ද මතුවී එනවා. එන දේ සමග ඒ මොහොත තුල ජීවත් වෙනවා විනා වෙනත් දෙයක් නැත. සිතුවිලි හා සිතයයි හඳුන්වන දේ තුල මනාප අමනාප වීම නැත. මතුවන දේ අරඹයා ඒ මොහොත තුල හෝ පෙර එක් කරන ලද මනාප හෝ අමනාප බව තේරී කතාවක් ගෙතී යයි. අජීවී වූ වදන් සජීවීකරණය කළේ රැස් වී තිබෙන ආශ්‍රව ධර්මයයි තේරුම් ගත්තෙමි. මද වේලාවකට නැවතී සිටියා. ඒ මොහොත තුල මතුවන දෑ තුල කිසිවක් නැත. රළු වූ ගොරෝසු වූ මහ පොළව මත ඇවිදින මම මාදන් මා සමගය කය සැහැල්ලුය අරමුණුද ගෙවි ගොස්ය පොළව කොතරම් සියුම්වද මා ස්පර්ශ කරන්නේ බව වැටහෙනවා. කය පන නැති ස්වභාවයක් ලෙස දැනුණාට එසේ වීත් නැත. විවෘත පරිසරය තුල හමන සුළඟ සමග මුසු වෙමින්ද ඒ හඬ කන දෙපසින් ගලා යමින්ද නිහඬව සිටිනවා. සක්මණෙන් නික්ම ආවේද එසේය. නිදහස් සතුටක් ඇති ස්වභාවයකි. සිතුවිලි පැන නැගියා කියා කම්පනයක් නැත. කල යුත්තේ සතිමත්ව බැලීමය. මා විසින් කයේ හෝ පොළවේ හෝ රළු ගොරෝසු සියුම් ලෙස හඳුන්වන දේවල් හඳුන්වන්නේ මට සාපේක්ෂව බවක් දැනුණා. ගෝචර වන ස්වභාවයට මගේ දැනුමේ හැටියට නම් කරනවා විනා එහෙම ස්වභාවයක් නොපවතින ස්වභාවික ස්වභාවයක් පවතිනවා. මේවා නිරීක්ෂණය වෙනවා විනා වෙනත් කළ යුතු යමක් නැති බව වැටහෙනවා. කාරුණිකව මේ ගැන පහදා දෙන්න. පර්යංකය. හුස්ම කෙරෙහි සිත යොමු කොට සිටියා. ඉහළ පහළ යන හුස්ම කෙරෙහි වැටහීමද අඩුය. වෙනස්කම් අඩු නිසා තොරතුරු අඩුය. පීඩා නැත. නිදහසේ සිටිනවා. සක්මනක යෙදී සිටි නිසා නිදිමත එනවා. එයත් නිරීක්ෂණය කරමින් රැඳී සිටියා. වෙනසක් නැත. නිම කළා. එදිනෙදා කටයුතුද වෙනස් වීම වල අඩු ස්වභාවයකින් සිදුවේ. අද දින ලැබූ අත්දැකීම් මත ගමන් කරන මාහට උපදෙස් දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දෙසූ ධම් දේශනාවේ අවසන් භාගයේදී සිතුවිලි දෙකක් අතර ඇතිවන හිස් අවකාශය ගැන දේශනා කරන ලදී. එය හැකිනම් තවත් විස්තරාත්මකව ධම් දේශනාවේදී විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි. පින් සිදු වේවා. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනෙන් සැනසෙත්වා. වර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට එක්තරා විදියක දැන් මේ ප්‍රතිපදාව අපි පටන් ගන්නකොට අපිට පේනවා නිකන් අපි ගමු මේ විදියට එක්ක හිත කියලා ගමු. එහෙම නැත්නම් නිකන්
මම කියලා කෙනෙක් ගමු. ස්ථීරවට දිගට පැවැත්මක් තියෙනවා කියන එක දිගට නොකැඩී ගලා යාමක් තියෙනවා කියන ආකාරයකින් තමයි එක්තරා විදිහක අපි මේ ප්‍රතිපදාව පටන් ගන්නකොට අපිට පේන්නේ. ඉතින් බාහිර පරිසරයේ මිනිස්සු ගැන කුමන කතාවද? ඒ මිනිස්සුන්ට ස්ථිරව දැඩිව මේ එක දිගට පැවැත්මක් පේනවා. නමුත් මේ සිහි මදකම නිසාම තමයි අර නොදැනීම නිසාම තමයි මෙන්න මේ පැවැත්ම මේ විදිහට පේන්නේ අපිට. ටික ටික සිහිය දියුණු වෙනකොට, ටික ටික දැනුවත් භාවයක් වැඩි වෙනකොට, ටික ටික අර අවිද්‍යාව පොඩ්ඩක් අඩු වෙනකොට මේ තැනතට තේරෙනවා මේක මේ ස්ථිර දිගට පැවතීමක් කිව්වට අන්න අර බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විදිහට මේ ඇතිවීම නැතිවීම තමයි තියෙන්නේ. ඒතකොට මේ සිත දිහා බලා ඉන්නවා කියලා සමහරු ඔන්න කමටහනක් අරගෙන තියෙනවා. එහෙම කමටහනක් අපි සාමාන්‍යයෙන් පුරුදු කරන්න දෙන්නේ නැහැ. මොකද හේතුව සිත දිහා බලා ඉන්නවා කියව ගම එක දිගට පැවැත්මක් තියෙන අදහසකින්මනේ එතන එන්නේ. ඒ වෙනුවට මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට විඥානය කියලා ස්ථිර දෙයක් අර පටිච්ච සමුප්පාදයට අනුව ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේ ඇති වෙනව නැති වෙනව. ඒකයි අර කියන්නේ ඇස පදනම් කරගෙන විඥානයක් ඇති වෙනවා. කන පදනම් කරගෙන විඥානයක් ඇති වෙනවා. නහය දිව මේ ශරීරය පදනම් කරගෙන විඥාන ඇති වෙනවා. මේ හිත පදනම් කරගෙන විඥාන ඇති වෙනවා කියලා. ඔන්න ඔය ආයතන 6 තුලින් නැවත නැවත ඇති නැතිවීම සිද්ධ වෙනවා. එතකොට ඇති නැතිවීම තමයි අපිට ওই හිතවිලි විදිහට පේන්නේ. එහෙම නැත්නම් අර විදිහට ශබ්ද විදිහට ඇහෙන්නේ. මේ කයට දැනීම විදිහට දැනෙන්නේ. ඉතින් මේ ඇති නැතිවීම අපි දැඩි ලෙස අරගත්තොත්, හොඳට ග්‍රහණය කරගත්තොත් අපි දිගට පැවැත්මක් තියෙන ආකාරයකින් කටයුතු කරනවා. නමුත් අන්න අර විදිහට මේ නිරීක්ෂණයක් කරන කෙනෙක් තමුන් තුලින් මේ ධර්මතාවය ටික ටික දකින්න මේ දේවල් එනවා යනවා කියන ආකාරය දකින්න අන්න අර ග්‍රහණයත් ඉබේම අඩු වෙනවා. මොකද්ද ඒකට හේතුව? නිවැරදි ස්වභාවය පේන නිසා. අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අවිද්‍යාව අඳුන්වන්නේ කොහොමද? අන්න දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධ මාර්ගය නොදැනීම. මොක තමයි අවිද්‍යාව විදිහට පෙන්වන්නේ. එතකොට මේ දැනුවත් භාවයක් ඇති වෙන්න ඔන්න ඔය කියන හතරම එක්තරා විදිහක වැඩෙන ස්වභාවයක් තියෙනවා. දුක්ඛ තේරෙනවා. දුකට හේතුව තේරෙනවා. මම මේ අල්ලගත්ත නිසා කියන එක තේරෙනවා. දැන් එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ එක දේශනාවක් සඳහන් කරනවා මෙන්න මෙහෙම කතාවක්. මට මේ පැවිදි වෙන්නත් කලින් සෑහෙන කාලයකට කලින් ඕක ඇහිලා තිබුණේ. මොකද්ද? මෙන්න මේ කියනවා අවුරුදු 16ක වගේ ලස්සන බොහොම පෙනුම තියෙන තරුණියක් ඉන්නවා. එතකොට මේ තරුණිය පිළිබඳ යම් කිසි මනාපකින් කැමැත්තකින් වෙන තරුණයෙක් කල්ගත කරනවා. එතකොට මේ තරුණිය වෙන තරුණයෙක් එක්ක කතා බහ කරනකොට අර මනාපෙන් ඉන්න තැනැත්තට, අර මනාපෙන් ඉන්න තරුණයාට ඒ කතා කරන වෙලාවක් පාසා බොහොම වෙහෙසක් අපහසුයක් ඇති වෙනවා. තමුන් අර ප්‍රියමනාප තරුණිය අන වෙන පුරුෂයෙක් එක්ක කතා කරනවා. වෙන පුරුෂයෙක් එක්ක උකුළු මුකුළු කරනවා. අන්න එතකොට කොහොමද මේ තරුණයාගේ හිතේ ඇති වෙන වෙහෙස? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ තරුණයා දැන් මේ වෙහෙස තේරුම් ගන්නවා. මම මේ තරුණිය නිසා මනාපෙන් ඉන්න නිසා මේ තැනැත්ති වෙන පුද්ගලයෙක් එක්ක කතා කරනකොට උකුළු මුකුළු කරනකොට මට ලොකු වේදනාවක්, චිත්ත පීඩාවක් ඇති වෙනවා. අන්න ඒක දැනගෙන මේ තැනත්ත මොකද කරන්නේ? අර තරුණිය පිළිබඳ තියෙන ආසාව, තමුන්ගේ හිතේ තියෙන කැමැත්ත දුරු කරනවා. දුරු කරාට පස්සේ මාස කිහිපයකට පස්සේ හරි වෙන්න ඇති. අන්න නැවතත් මේ තරුණිය අර විදිහටම වෙන පුරුෂයෙක් එක්ක කතා කරමින්, උකුළු මුකුළු කරමින් කල් ගෙවනවා. මේ තරුණයාත් ඒ අසල ඉන්නවා. නමුත් මේ තරුණයාට අර කලින් වගේ චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? අන්න අර තරුණිය කෙරෙහි තියුණ බැඳීම, ඒ තරුණිය කෙරෙහි තියුණ කැමැත්ත තමන්ගේ හිතෙන් දුරු කරපු නිසා කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ මෙන්න මේ ආරමුණු පිළිබඳත් අපේ තියෙන යම් කිසි මනාපයක්, අමනාපයක්. අමනාපේ කිව්වත් මනාපෙම තමයි අමනාප ඉදිරියටපත් වෙන්නේ. එතකොට එකම ප්‍රශ්නයක් තියෙනවා. මේ ආරමුණු කෙරෙහි තණ්හාවක් අපේ හිත තුළ තියෙනවා. එතකොට මේ ආරමුණු මේ විදිහට වෙනස් වෙවි යනවා දකින්නකොට හරියට නිකන් අර තමන්ගේ හිතේ ඇති වෙන අර තරුණියගේ ක්‍රියාකලාපය නිසා ඇති වෙන වේදනාව, වෙහෙස දැකලා මේ තරුණයා ඒ වෙහෙස අයින් කරන්න නම් මේ මනාපය අයින් කරන්න ඕනේ කියලා හිතුවා වගේ තමුන්ගේ හිත තුලත් මේ ඇති වෙන වෙහෙස දකින්න ඒ දිහා සිහිය පිහිටවගෙන බලාගෙන ඉන්න මේ තැනත්ත තේරුම් ගන්නවා මෙන්න මේ
තේරුම් ගන්නවටත් වැඩි තේරුම් යන ස්වභාවයක් තමයි තියෙන්නේ. මොකද්ද මෙන්න මේ මගේ හිත තුල තියෙන මේ විදිහේ තණ්හා ස්වභාවයක් නිසා, මේ විදිහේ ඇල්මක් නිසා මේ වගේ දේවල් පිළිබඳ යම් වෙහෙසක් මම ගන්නවා කියලා මෙන්න මේ සිහිය වඩන පාරක් පාස අන්න අර ග්‍රහණය ටිකෙන් ටික අඩු වෙනවා. ග්‍රහණය ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම පුරුදු කරන්න මොකද වෙන්නේ? අන්න අරමුණු වලින් පැන ගියාට මොකද ඒ අරමුණු පෙර තරම් දැඩි ලෙස ගන්නෙ නැහැ. දැඩි ලෙස අල්ලගන්නේ නැහැ. ඉතින් ඕක තමුන්ගේ ජීවිතේ වුණත් දකින්න පුළුවන්. ඉස්සර මේ වගේ ප්‍රශ්නයක් වුණාම බොහොම මම කම්පා වෙනවා. දැන් එච්චරම ගාණක් නැහැ. ප්‍රශ්න එහෙමම තියෙනවා. දැන් පහුගිය දවසක අර අවුරුදු 18 වගේ තරුණයෙක් කියනවා මොකද්ද? මගේ ගෙදර මේ විදිහේ ගොඩක් ප්‍රශ්න තියුණා. අම්මාගේ ප්‍රශ්නයක් තියුණා, ගෙදර ආර්ථික ප්‍රශ්න තියුණා, අරවා තියුණා, මේවා තියුණා, ගොඩක් තියුණා. ඉතින් මම මේ සතිපාසල වැඩසටහන් සම්බන්ධ වෙලා මේ විදිහට මේ ප්‍රශ්න වලට විසඳුම් අහහා සති කිහිපයක්ම වැඩසටහන් වලට සම්බන්ධ වුණා. නමුත් මට ඒවට පිළිතුරක් විදිහට ලැබුණේ මේ සිහිය පුරුදු කරන්න. එතකොට තමුන් තුලින්ම මේවා විසඳ ගන්න පුළුවන් කියන අදහසක් තමයි තේරුනේ. ඉතින් ඔහොම සති 3-4ක් විතර ඉඳලා බැරිම තැන මම මොකද කරේ? දැන් මාසයක් පමණ කාලයක් මම මේ විදිහට සිහිය පුරුදු කරා. ඒතර මේ දරුවා ලියලා එනවා මට තාමත් ගෙදර ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. නමුත් දැන් ඉස්සර තරම් හිතට පීඩාවක් එන්නේ නැහැ. මේ මාසයක් පුරුදු කළා මේ කියන්නේ. ගෙදර ප්‍රශ්න ඒ විදිහටම එහෙමම තියෙනවා. කිසිම වෙනසක් වෙලා නැහැ. නමුත් ඉස්සර තරම් මට හිතට වෙහෙසක් නැහැ දැන් මේ ප්‍රශ්න වලින්. මොකද මන්දා කියලා ඔන්න ලියලා වෙලා තියෙනවා. ඉතින් ওই විදිහේ දෙයක් තමයි අපි පුරුදු කරන්නේ. එතකොට අර විදිහේ අරමුණු දෙකක් අතර හිස්තැනක් ගන්න අහනවා. එතකොට ඔය අරමුණු කියන්නේ හැම වෙලේම අර ඇති නැතිවීම තමයි. එතකොට ඇති නැතිවීම විදිහට තමයි අපිට ඔවා පෙන්눔 කෙරෙන්නේ. එක්තරා විදිහක අර අහසේ දිලිසෙන තරු කියලා අපි කිව්වනේ. අහස අපිට මැනෙන්නේ තරු වලින් තමයි. නමුත් අහස කියන්නේ ඇත්තටම තරු වලට නෙමෙයි අපි. ඒ වෙනුවට තරු කියන්නේ මේ අහසේ තියෙන සියුම් කොටසක් විතරයි. එහෙම නැත්නම් මයින් ජායකේ කුඩු තමයි ඔය හිතවිලි කියන්නේ. නමුත් මයින් ජායක කියන්නේ පැහැදිලි අන්න අර හිතක ස්වභාවයක් තමුන් ළඟ තියෙනවා. ඒකට අර කුඩු වලින් අපි වික්ෂිප්ත වෙලා ඉන්න තාක්කල් අර පැහැදිලි හිත අපිට පේන්නේ නැහැ. නමුත් එනේ තේරුම් ගත්තොත් මේක ඇවිස්සෙනකොට මේ කුඩු ඇවිස්සෙනවා. මේක තැම්පත් වෙනකොට කුඩු තැම්පත් වෙනවා. එතකොට ඇවිස්සුනා තැම්පත් වුණා අතර වෙනසක් නැති වෙන තරමට මේ ප්‍රතිපදාව වඩපු කෙනෙක්ට අන්න මේ ඇවිස්සුනා කියලා වෙහෙසක්වත් තැම්පත් වුණා කියලා සතුටක්වත් එන්නේ නැහැ. අන්න ඒකම තමයි ඔය කියන සැනසීම. එහෙම නැතුව කුඩු අයින් කරන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට තේරුම් ගන්නවා මේ කුඩු කියන්නේ මේ ඇති නැති වෙන දේවල් පමණයි. ඒවෙන් මාව නිරූපණය වෙන්නේ නැහැ. මගේ හිත නිරූපණය වෙන්නේ නැහැ කියන තේරුම අරගත්තා නම් එතකොට ඒ කුඩු වලින් එන වෙහෙස අඩු වෙනවා. ඇවිස්සීමෙන් එන වෙහෙස අඩු වෙනවා. අන්න ඒකක් ඒ වගේ දෙයක් තමයි ඔය කියන්නේ. අපි බලමු ඉතින් තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඉදිරියේදී. වාර්තා අංක 3. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතිමත් පර්යංකය. සුපුරුදු අසුනට වී මම දැන් මෙතන වාඩි වී සිටිනවා යයි සිතා කය දෙස අවධානය යොමු කළා. ඍජු කොට ඇති කයෙහි පාද පොළවට බර වී තිබුණා. පොළවේ ඇති සීතල බව දෙපතුලට දැනුණා. අවට පරිසරයෙන් හමා එන සීතල සුළඟ ඇඟෙහි වදින බව දැනුණා. එය අඩු වැඩි වෙන හැටි නිරීක්ෂණය කළා. ආස්වාස ප්‍රාස්වාස අරමුණු වුණා. සියුම්ම ආස්වාස ප්‍රාස්වාස වන හැටි දැනුණා. ඒ දෙසම බලා සිටියා. ආස්වාස ප්‍රාස්වාස දෙකක් අතර ඇතිවන අවකාශයේ දෙස බලා සිටියා. ඉතා ගැඹුරට ගලා යන බවක් දැනුණා. එය අවසානයේ පපුව උරහිස් උස් පහත් වන හැටි නිරීක්ෂණය කළා. මෙසේ සතිමත් වන විට කය ඊටමත් සැහැල්ලු තත්වයකට පත් වුණා. හුස්ම රැල්ල නොදැනුණත් පපුව පිම්බීම හැකිලිම දැනුණා. සිතේ නොයෙක් දේ ඇති වෙන නැති වෙන හැටි දැනුණා. ඒ ගැන තැකීමක් නැහැ. බෙල්ලේ වේදනාවක් ඇති යුවෙන් බෙල්ල හිස පහතට වැටී තිබෙනවා දැනුණා. එහෙත් හුස්ම රැල්ල අරමුණු වී තිබුණා. නැවත කය නිවැරදි කර බලා සිටියා. කීප විටක්ම මෙසේ හිස පහතට වැටුණා. වේදනාවක් දැනුණා. එයද නිරීක්ෂණය කළා. ඉන්පසු වම් දන හිසෙන් වේදනාවක් මතු වුණා. ඒ දිහා බලා සිටියා.
ඇතුළෙහි ඇති අස්ථි කෑලි කෑලි වලට කැඩෙන හැටි දැනුණා. වේදනාවක් තියාගෙනම ආස්වාස ප්‍රාස්වාස දෙස බැලුවා. දනහිස හැර මුළු කයම සංසුන්. පසුව පාදය දිගහැරියා. වේදනාව පහව ගියා. නොයෙක් ශබ්ද ඇසුණත් බාධාවක් නැහැ. පැය එකහමාරක් සතිමත් පර්යංකයෙහි යෙදුණා. මේ සඳහා අවවාද අනුශාසනා කරන ඔබ වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් වේවා. උතුම් නිවනෙන් සැනසේවා. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් ওই විදිහට හුරු කරනකොට දැන් වේදනාවල් එනවා, බෙල්ල කඩා වැටෙනවා, ඔය වගේ නොයෙකුත් සිදුවීම් එනවා. ඒ ඔක්කොම ස්වභාවික දේවල්. එතකොට එනකොට ඒක අපි මේ වේදනාව දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් මෙන්න මේ වේදනාවත් අර කියන විදිහටම අර අවකාශය තුල ඇති වෙන අංශු පමණයි. ඒ අංශු තියෙනවා. එතකොට අපි හිතමු දැන් කකුලක වේදනාවක් තියෙනවා කියලා. කකුලක වේදනාවක් තියෙනකොට ඇඟේ ඉතුරු ටිකම නිවන් ගිහිල්ලා වගේ තමයි. දැන් සමහරුන්ට දතේ වේදනාවක් හැදුනහම දතේ වේදනාව හරි අමාරුවක් විදිහට අපිට දැනෙනවා. නමුත් ඉතිරි දත් ටික ඉතිරි දත් 31ම නිවන් ගිහිල්ලා වගේ ඉන්නේ වෙලාවට. නමුත් අපේ අවධානය ගන්නේ හැම වෙලේම අර රිදෙන දත විතරයි. ඒතර දත් ටික හොඳට තියෙනකන් එහෙම අවධානයක්වත් ගන්නෙ නැහැ. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි අපිට තියෙන. වේදනාවක් ඉදිරිපත් වෙලා අහම ඒ වේදනාවට අපේ අවධානය යනවා. නමුත් ඒ වේදනාව අතරේ මේ ශරීරේ තව කොටසක් විවේකීව ඉන්නවා කියන එක අපිට අහුවෙන්නේ නැහැ. අපේ අවධානය පැහැරගන්නේ අර කුප්පන දේවල් විතරයි. ඉතින් ඕකම තමයි මේ තියෙන ගැටලුව. නමුත් මේ ටික මේක කරන කෙනෙක්ට තේරෙනවා එක්තරා විදිහක මේ දේවල් අපේ අවධානය ග්‍රහණයට ගත්තට මොකද මෙන්න මේ අතරින් හිස්තැන් ටික පේන්න ගන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන ඇහිදැල් වගේ ස්වභාවයක් පේන්න ගන්නවා. එතකොට හුස්ම අතරින් අවකාශයක් පේනවා. වේදනාව අතරින් අවකාශයක් පේනවා. මේ හැමදේම ඇති නැති වෙන්නේ අවකාශික කියන ස්වභාවය ටිකෙන් ටික තේරුම් යනවා. එතකොට ඒ තේරුම් යන්නේ අනර කාලෙත් එක්ක වෙන පරිවර්තනයක් තමයි එතන තියෙන්නේ. එහෙම පරිවර්තනයක් වෙන්න අර අංශු වල අල්ලගෙන විලාප තියනවා. එහෙම නැත්නම් අංශු අල්ලගෙන පැමිණිලි කරනව වෙනුවට මෙන්න මේ අංශු වලින් මිදිලා ඊට වැඩි එහා ගියපු දෙයක් අර සඳහන් කරන විදිහට ගැඹුරක් මට පේනවා කියලා ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ඒතර එක්තරා විදිහක කියනවා මෙන්න මේ අපි මේ විදිහට සාගරයක දියසුලියක් තියෙනවා. එතකොට අපි මේ දියසුලිය නිකන් හරියට අර අංශුවක් අල්ලගත්තා වගේ. එතකොට මේ දියසුලිය තියෙන තාක්කල් අන්න සාගරය සහ දියසුලිය අතර වෙන් වූ පැවැත්මක් තියෙනවා. නමුත් අපි කොයිලා හරි මෙන්න මේ දියසුලිය නැතිව ගියා කියලා කියමුකෝ. නැතුව ගියා කියලා කියමුකෝ. අන්න නැතුව ගියාම මුළු සාගරයත් එකයි මේ දියසුලියේ තිබුණ වතුරත් එකයි. ඔක්කොම වතුරම තමයි. එතකොට කියනවා අන්න දියසුලියක් අතහැරීමෙන් සාගරයකට උරුමකාරයෙක් වෙනවා. එහෙම නැත්නම් ඕක තව විදිහකට කිව්ව හැකි. දැන් අපේ මේ ඇහැට රූප පෙනෙනවා. කනට ශබ්ද ඇහෙනවා. ඊළඟට නහයට දිවට දැනෙනවා. ශරීරයට දැනෙනවා. හිතට සිතුවිලි ගලාගෙන එනවා. ඔන්න ඕකත් නිකන් සාගරයක් වගේ තමයි. එතකොට අපි මොකද කරන්නේ? මේකෙන් එකක් අල්ල ගන්නවා. එකක් අල්ලගෙන ඔන්න ලොකු කතන්දරයක් ගොඩ නගනවා. එතකොට මේ අල්ලනකොට එකක් ඇල්ලූ පමණින්ම තව කී දහහක් ප්‍රතික්ෂේප වෙලාද මේ මොහොතේදී. එතකොට අපි එකක් අල්ලගෙන මේකමයි සත්‍ය මමමයි දැක්කේ මේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා ඔන්න ලොකු කතාවක් ගොතනවා. නමුත් අර ප්‍රතික්ෂේප වුණ ටික පිළිබඳ අදහසක්වත් දැනුවත් භාවයක්වත් අපිට නැහැ. ඒතර මෙන්න මේ අල්ලන ඇල්ලිල්ල අඩු වෙන්න මොකද වෙන්නේ? අන්න එක අංශුවක් අතෑරීම තුලින් අන්න මහා සාගරයකට උරුමකම් කියන ස්වභාවයක් තමුන් තුල ඇති වෙලා එනවා. එහෙම නැත්නම් එක ගෑනු ළමෙක් කසාද බැඳගත්තාම මොකද වෙන්නේ? ඒ ක්‍රියාව තුලින්ම අන්න මේ ලෝකේ ඉන්න ඉතුරු ගෑනු ළමයි ඔක්කොම ප්‍රතික්ෂේප කරා වෙනවා. අල්ල ගැනීම තුලින් ඉතුරු ටික ඉබේම ප්‍රතික්ෂේප වෙනවා. ඔන්න ඔය කියන කතාව අපි තුලත් හැම මොහොතකම සිද්ධ වෙනවා. එතකොට අනේ එක අරමුණක් අල්ලගෙන අපි ඉතුරු ටික ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. මෙයමයි සත්‍ය අනිත් සියල්ල බොරු කියලා ඔන්න ඕන කෙනෙක් එක වාද විවාද වලට පැටලෙන තරමට ශක්තියක් ගොනු කර ගන්නවා.
නමුත් මේ යථා ස්වභාවය දකින කෙනාට තේරෙනවා මේකක් ඇල්ලූ පමණින්ම තව ඒ මොහොතේ තියුණ අරමුණු දසදහස් ගණනක් අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ඒවායේ පිළිබඳ දැනුවත් භාවයක් අපිට නැහැ. අන්න විවේකීව බලා ඉන්න මෙන්න මේ යන ක්‍රියාවලිය එකක් අල්ලද්දී කීයක් ප්‍රතික්ෂේප වෙනවද කියන එක. අර විදිහට එක දතක අමාරුවක් ඇති දත් කීයක් ප්‍රතික්ෂේප වෙලාද කියන එක. අන්න දැනුවත් වෙන්න පුළුවන්. හඳුන ගන්න පුළුවන්. ඒ හඳුන ගැනීම තව වෙනකොට තව පහසුවක් ජීවිතේ නැగిලා එයි. හතරවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද උදෑසන අවදි වී සතිමත්ව ගත කරන්නට අදිෂ්ඨානයක් ගෙන ඇඳෙන් පොළවට පය තබා නැගිට යන අයුරුත් අවට සිසිලත් විඳගෙන සතිමත්ව දත් මැද රැවුල කපා ඇඟ සෝදා ගන්නා ලදී. සිසිල් ජලය ඇඟ පුරා රූටා වැටෙන අයුරු අත් විඳින ලදී. මනා සිහියෙන් පාදයන් තබන අයුරු දැනුනේ වම් පාදය දකුණු පාදය හොඳින් දැනුණා. දොර ඇර එළියට ගොස් දොර වසන අයුරුත් අත් විඳින ලදී. පඩිපෙළ බැස යන විට ශරීරයේ බර පාදයෙන් පාදයට බර දරමින් බැස යන අයුරු දුටුවෙමි. සක්මන් කිරීමට තෝරා ගත්තේ පියවර 32ක් පමණ යුක්ත ඉන්ටර්ලොක් පොළව මත වම් පාදයේ තබන විට වම ලෙසත් දකුණු පාදයේ තබන විට දකුණ ලෙසත් හඳුනා ගත්තා. යටිපතුල පොළවේ ගැටෙන අයුරුත් පොළවේ රළු බව යටිපතුලට දැනෙන අයුරුත් ශරීරයේ බර කකුලෙන් කකුලට මාරු වන අයුරුත් දුටිමි. විටකදී ඇතිවන සිතුවිලි දිගට ගලා එන විට සිතුවිලි වල සතිය පිහිටි බවත් සක්මන ඉබේ කෙරෙන බවත් දුටිමි. નિરાයාසයෙන්ම සතිය සක්මනටත් ශබ්දයන්ටත් සිතුවිලි වලට යන බව හඳුනා ගතිමි. මේ අයුරෙන් සක්මන පැයකුත් විනාඩි 20ක් කරන ලදී. තවත් විනාඩි 15ක් පමණ පැලවලට වතුර දමමින් හා විවේකීව ගත කරේ කයට සිහිය තබාගෙනය. නැවත ගෙදරට එන විට පඩිපෙළ නගින අයුරුත් හොඳින් වටහා ගත් අතර යටිපතුලටම සිහිය තබන ලදී. ගත දහඩියෙන් පිරී ගොස් තිබුණේ එළියේ රස්නය නිසාවෙනි. සිසිල් දියෙන් නාන්නට විය. වතුර හිසට දමන විට ඒවා ගත සිසිල් කර පහළට ගලා බසින අයුරුත් වටහා ගත් අතර සබන් ගානා විට සබන් වල සුවඳත් සබන් පෙන නිසා ගාන විට සිනිඳු බවත් දැකගත හැකි විය. නාගත් පසු ශරීරයේ සිසිල් බව විඳිමි. සිහියෙන් යුතුවම කෑම සකසා බුද්ධ පූජාව පූජා කොට ගාථා කියන විට දෙතොල් වලට හා වාඩි වී ඉන්න ඉරියව්වට සිහිය තබන ලදී. උදේ දාණය ගන්නට ආවිට අද සිහියෙන් දාණය ගන්නා බවට අදිෂ්ඨාන කරන ලදී. කෑම අල්ලන විට සුවඳ විහිදෙන විට වගේම කනකොට එයටම සිහිය තබන ලදී. කෑම මුලින්ම හපනකොට තිබෙන රසය අඩු වෙවි ගොස් තිබෙන රසය අඩු වී ගොස් රසය නැති වී ගියාය. මෙසේ අද දාණය පුරාවටම සතිය තබාගෙන ආහාර ගන්නා ලදී. මෙය මට අලුත්ම අත්දැකීමකි. හැමදාම සිතුවත් මගදී සිතුවිලි සමග එකතු වී අසිතමත් වන බව වටහාගෙන තිබුණා. වෙනදාට මම මුලින්ම ආහාරගෙන ඉවර වුවත් අද මම අවසානයේට ආහාරගෙන ඉවර විය. භාජන කෝප්ප සෝදා අනිකුත් වැඩ කටයුතු නිමකොට පරයන්ක භාවනාව සඳහා යොමු විය. බුදුමැදුර ඉදිරිපිට වාඩි වී බැනියම ගලවා දැමුවෙමි. මට එය ඊටාම සැහැල්ලුවක් ගෙන දෙන හේිනි. මම වාඩි වී ඉන්න ඉරියව්ව දෙසම බලා ඉඳ උඩට යටට කිහිප වරක් බලන ලදී. මට හුස්ම රැල්ල වැටහෙන්නට විය. හුස්ම රැල්ල ඇතුළට යන බවත් එය සීතල බවක් දැනුනි. එළියට එන විට හුස්ම මද උණුසුමක් බව වැටහුණි. හොඳින් හුස්ම රැල්ල දෙසම බලා ඉන්නා විට එය කෙමෙන් ගෙවි ගොස් ශරීරය තුලටම සිහිය පවතින ලදී. විටක සිතුවිලි වලටද ඉඳන් ඉන්න ඉරියව්ව සතියට දැනුණා. මද වේලාවකට පසුව කිසිම දෙයක් විශේෂයෙන් නොපෙනුණු අතර මහා පාළු ගතියක් දැනුණා.
විටක බෙල්ල පහළට නැමෙන අයුරු දුටිමි. එසේ ඉන්න විට කය කෙලින් කරන්නට සිතුන නිසා සිහියෙන් කය කෙලින් කරන ලදී. එදෙසම බලා සිටි අතර විටින් විට මද හුස්ම රැල්ලක් ඇතුළට හා පිටතට එන බව දැනුණා. ටික වේලාවකට පසුව පර්යංක භාවනාව අවසන් කොට බිම දිගා වී දැස් පියන් ශරීරයටම සිහිය තබාගෙන සිටියේ. බොහෝ සැහැල්ලුවක් දැනුණු අතර කොළපාට හුරු ආලෝකයක් පෙනෙන්නට විය. දැස් වසාගෙන සිටි ඉරියව්ව සිහිය තබාගෙන ඉන්නා විට නාසයට යමක් වදින බව දැනුණා. දැස් විවර කර බලන විට ලොකු දුවත් පොඩි දුවත් විය. වරහන් ඇතුලේ දූලා හිතලා තියෙන්නේ සිහිය නැතුව වැටිලා කියලා. නැවතත් සිහිය තබාගෙන මද වේලාවක් ඉඳ නැගිට උයන පිහන කටයුතු මනා සිහියෙන් කරන ලදී. වෙනදාට වඩා සතුටක් උපදින ලදී. සියල්ල පිළිවෙලට කරන ලදී. සෑම තැනකදීම සිහිය තබා ගන්නා ලදී. ලිවීමට බොහෝ දේ තිබුණත් අද උදේ වරුවම මනා සතියකින් ගත කරන ලදී. ජීවිතයට අලුත් අත්දැකීමක්ද සමගින් එක දිගටම සතිමත්ව ගත කරපු වැඩිම කාලය මෙය විය. දරුවන් දෙදෙනාද අමුතු විදියකට මා දෙස විටින් විට බලන බව දැනුනි. වරින් වර පැමිණ මා දෙස බලා යන අයුරු දුටිමි. අද මා නිහඬ නිසාදෝ සිතුනේ. මා සමගම මට සතියෙන් ගත කරන්න ලැබීමක් සමග එදිනෙදා කටයුතු මේ අයුරින්ම කිරීමට හැකි බව මට පසක් විය. මාගේ සතිමත් බව තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උතුම් උපදෙස් ලැබේවා. ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නිස්සරණ වනවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් මෙම පින්පෙත් අනුමෝදන් වේවා. ඔබ වහන්සේලාට තව තවත් සතිමත් වෙමින් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා. සුසන්ත පුෂ්ප කුමාර ඕමානයේ වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට සවාසනයේ ඉඳලා තින්නේ. ඉතින් මලා කියලා හිතන එක ස්වභාවිකයි. ඔක කියන්නේ සවාසන කියලා තමයි ඔකට කියන්නේ. යෝගාසනේ. මලමිනියක ආකාරයෙන් බිම වැතිරලා ඉන්නවා. අමුතුම පහසුවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් වෙහෙස වෙලාවක අර විදිහට සීතල පොළවක පොඩ්ඩක් වැතිරිලා විනාඩි 5ක් 10ක් ඉඳිහාම සමහරු නම් නිින්දට වැටෙනවා ඇත්තටම. ඒ කියන්නේ පහසු වැඩි ඒක. ඒ ආසනේ. නමුත් කෙනෙක්ට අර ටිකක් හුරු වුණාට පස්සේ බොහොම විවේකීව ඉන්න පුළුවන් ඔය කියන ආසනේ. ඔය මලමිනිය වගේ හරණිය අන්දරේ මලා වගේ එකක් තමයි කියන්නේ. එතකොට එහෙම ඉන්නකොට අන්න ඔය බොහෝම විවේකී ස්වභාවයක් අර තියුණ වෙහෙස ඔක්කොම නැතිවිලා යනවා වගේ ගතියක්. මුකුත් ආයාසයක් දරන්න හේතුකුත් නැති හින්දා අමුතුම සැහැල්ලුවක් දැනෙනවා. ඒත් වටපිටාවේ කට්ටිය ඉතින් ඇවිල්ලා ඇනලා බලනවා ඉතින් මැරිලාද කියලා. ඒක ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් ඔන්න විදිහේ පහසුවක් හොයාගෙන තමයි අපි මේ ගමන් කරන්නේ. ඒතකොට අද දවසේ අපි ධර්ම දේශනාව වෙන්නේ දැන් මේ සූත්‍රයක් දිගේ ආවනේ. මොකද්ද මේ ප්‍රතිපදාවෙන් ළඟා කරගන්න උත්සාහ කරන දේ කියන ඔන්නේ වාර්තාවේ තියුණා වගේ කතාවක් තමයි ඇත්තටම අපේ ඉලක්කෙ වෙන්නේ. ඒතකොට වෙනදටත් කරන ටිකම තමයි. නමුත් කොච්චර අමාරුද බලන්න මේක සිහියෙන් කරනවා කියන අදහස අපේ ඔළුවට දාගන්න. දැන් ඔය මේ අපේ ඩුබායි සතිපාසලේ ළමයි ටික ඕන දැන් චිත්‍රා නම් මනම් ඇඳලා දාලා තියෙනවා. මාව සිහියෙන් මදින්න කියලා දත් එහෙම කතා කරලා කියනවා. ඒතර ගිය සතිය අපි දීපු ගෙදර වැඩේ. එතකොට අන්න ඒ විදියට බෝඩ් ගහලා ආරවා කරලා මේවා කරලා බෙල් තියලා මතක් කරගන්න ඕනේ. එහෙම නැතු මතක හිටින්නේ නැහැ. අර ගැම්ම තමයි අසිහිය. ඒක තමයි මේ සංසාර ගමනක් පුරාවට යන අසිහිය. නොදැනීම. ඉතින් දැනීම අමාරුයි ගන්න. නමුත් අරගත්ත කෙනෙක්ට තේරෙන ඔය කියන තරම් වෙනසක් නැහැ. මේ කරන වැඩ වෙනදා කරන වැඩ ටිකම තමයි. වෙනදා කරන වැඩ ටිකම තමයි. නමුත් ඒක සිහි කල්පනාවෙන් කරනවා කියන අදහස. එතකොට තමුන්ට සැනසීමක් තියෙනවා. වටපිටාවේ ඉන්න කට්ටියටත් සැනසීමක් තියෙනවා ඇත්තටම. වටපිටාවේ ඉන්න කට්ටියත් බලනවා මේ මිනිස්සයාට අමුතුම විදිහේ පහසුවක් ඇවිල්ලා වගේ. අමුතුම විදිහේ සැහැල්ලුවක් ඇවිල්ලා වගේ. අමුතුම විදිහේ වෙනසක් වෙලා වගේ කියලා අන්න අර නිහඬ බණක් කියලා අපි කලින් දවසක් කිව්වේ. නිහඬ බණක් තමයි ඔය කියවෙන්නේ. ඒතර මම අර දේශනාවේදී කිව්වා අන්න පසේ බුදුරජාණන් වහන්සේත් ඔන්න ඔය වගේ බණක් කියනවා. එතකොට මොකද්ද මේ මුකුත් වචන ප්‍රකාශ කරන්න කම්පනාවක් නැහැ. වචන ප්‍රකාශ කරන්න තේරෙන්නේ නැහැ. තමුම්ම මේ ධර්මයේ සාක්ෂාත් කරගෙන. නමුත් ඉතින් අර ධර්මයේ නියම සංකේතයක් වගේ හැසිරීමක් සිද්ධ කරන බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා.
බොහොම සැහැල්ලුවෙන් ගමට පිණ්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ පිණ්ඩපාතේ කරගෙන විවේකීව ගහක් මුලට වෙලා ඉන්නවා. ඔන්න ඔය විදිහට ජීවිතයක් ගත කරනවා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙලා නැති කාලයක පවා ඒ සලකුණක් දකින්න තියෙනවා මේ වටපිටාව දිහා බැලුවහම. ඉතින් ඒ නිහඬ බණ. ඉතින් ඔය කියන කතාව අඳුන ගන්න අපිට මේ ජීවිතේ කොච්චර කාලයක් නම් බැට කන්න කොච්චර දුරු කතර ගෙවාගෙන එන්නුනාද කියන එක තමයි ගැටලුව. ඉතින් ඒ ආපු මාර්ගය ගැන දැන් මගේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවත් මේ අහගෙන ඉන්න පිරිසගේ ජීවිත ගැන කල්පනා කරලා බැලුවත් ඒ ආපු මාර්ගය අපිට හිතනවා සමහර වෙලාවට කටුක වැඩි කියලා, වෙහෙස වැඩි කියලා. නමුත් ඔන්න ඕක සාක්ෂාත් කරන්න නම් ඒ වගේ වෙහෙසක් දරාගෙන එන්න ඕනි අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම වෙහෙසක් නැතුව කල්ගත කරන කට්ටිය ගොඩක් වෙලාවට අර පහසුව තුලින්ම මුළු ජීවිතයක් ගෙවලා මැරිලා එහෙම්ම යනවා. නමුත් අන්න බැට කන මිනිස්සයෝ වෙහෙස ලබන මිනිස්සයෝ ඉතින් අන්න මේ විදිහේ දෙයක් ඉලක්ක කරගෙන ගමන් කරනවා. මේ විදිහේ ගමනක් හොයාගෙන යනවා. ඒක ඉතින් අමුතුම විදිහේ ගමනක්. සාමාන්‍ය අර වටපිටාවට සමාජයට තේරෙන්නේ නැති විදිහේ ගමනක් තමයි ඇත්තටම. සමාජයට තේරෙන විදිහේ ගමනක් නෙමෙයි මේක. ඒ නොතේරෙන විදිහේ ගමනක්. සමාජ කට්ටිය විවිධ යෝජනා කළ බලනවා. ඇයි ඉතින් ඔච්චර ඔහොම වෙහෙසක් දරන්නේ කියලා අමුතු විදිහේ ප්‍රශ්න, අමුතු විදිහේ යෝජනා ඉලක්ක කරලා බලනවා. වයසට ගිහිල්ලා හිමිහිට ඔය වගේ දෙයක් කරගන්න බැරිද කියලා යෝජනා කරලා බලනවා. වයේ සමාජයේ වටපිටාවේ ඉන්න පිරිස්. නමුත් මේ පාරේ යන කෙනාට මේ ගාමනේ යෙදෙන කෙනා අන්න ඉතින් මේ විදිහේ සහනයක් හොයාගෙන තමයි යන්නේ. ඒක එක්තරා විදිහක අර බැට කෑම තුලින්ම මතුවෙන ජවයක් තමයි. එක්තරා විදිහක මේ සාමාන්‍ය වටපිටාවේ මිනිස්සුන්ට පැහැදිලි ගමනකුත් නෙමෙයි. වටපිටාවේ කට්ටිය කියන දෙයක් අහන ගමනකුත් නෙමෙයි. දැන් මේ පැවිද්දක් වුණත් ඉතින් සාමාන්‍ය නොකියන දේ අහන්න නැති බවට සංකේතයක් වගේනේ. සිවුරක් පොරවගෙන ඉන්නවා කියන්නේම දන්නවා ඉතින් මේ කියන දේ අහන එකෙක් නෙමෙයි. කියන දේ අහනවා නම් මේ වගේ තැනක ඉන්නේ නැහැ කියලා ඕනම කෙනෙක්ට හිතා ගන්න පුළුවන්. දෙමාපියෝ වටපිටාවේ කට්ටිය කියන දේවල් ඇහුවනම් ඉතින් ඔය වගේ ගමනක් ඔය වගේ විවේකයක් හොයාගෙන යන්න අපහසු වෙනවා. නමුත් අර කොහොම හරි අන්න සටන් කළ තමුන්ගේ විවේකයේ වෙනුවෙන්, තමුන්ගේ පහසු වෙනුවෙන්, තමුන්ගේ සැනසීම වෙනුවෙන් සටන් කරලා නැවිදී ඉලක්කයක් කරා අපිට යන්න පුළුවන්. ඒතර කවුරුත් මේ පුදලා තියයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම ඒක ලෝකයක් නැහැ. ඒ වෙනුවට අන්න තමුන් සටනක් තුලින්, තමුන් වෙහෙසක් තුලින් හොයාගන්න දෙයක් තමයි මේ සැනසීම. එතකොට කවුරුත් අර බබාලන්තය වගේ අපිට සලසලා දීපු සැනසීමක් නෙමෙයි. ඒ වෙනුවට ෆයිට් කරලා ගත්ත සැනසීමක් ඔය තියෙන්නේ. වෙහෙස දරලා ගත්ත සැනසීමක් ඔය තියෙන්නේ. ඒ සැනසීම හැම බිඳුවක් පාසාම ලේ කඳුළු වගුරලා තියෙනවා. අන්න ඒ වටිනාකම තියෙනවා. එහෙම නැත්නම් අර නිකන් හම්බුනාම කිසි ගතියක් නැහැනේ, කිසි වටිනාකමක් නැහැනේ. නමුත් මේ විදිහට මෙන්න මේ වෙහෙස දරලා සැනසීමක් හොයාගත්ත කෙනෙක් අන්න ඒ සැනසීමේ වටිනාකම තමුන්ට අගය කිරීමක් තමුන් ළඟ තියෙනවා. ඒක උපයලා තියෙනවා. එක්තරා විදිහක කියනවා මේ නිකන් ලැබුණාට කිසි අගයක් නැහැ. අන්න උපය ගන්න ඕනේ. උපය ගත්තාම ඒකේ වටිනාකම තියෙනවා. එතකොට අර පරම්පරාවෙන් සල්ලි තියෙන කට්ටියයි මේ බිස්නස් කරලා අනම්මනම් කළ වෙහෙස මහන්සියලා දියුණු වෙන කට්ටියයි අතර වෙනසමයි ඔය කියන්නේ. එතකොට අර නම් දෙමාපියාගෙන් ලැබුණාම කිසි අගයක් නැහැ, වටිනාකමක් නැහැ. නමුත් අන්න තමුන් වෙහෙස මහන්සියලා මේ මුදල රැස් කරගත්තා නම් අන්න ඒකේ වටිනාකමක් තියෙනවා. ඒ දරපු ඒ වෙහෙසේ ශක්තියක් තියෙනවා. උපයගත්ත පිළිබඳ ගෞරවයක්, සැනසීමක් තියෙනවා. අන්න ඒ විදිහේ මේ වෙහෙසක් දැනෙච්ච කෙනෙක්ට තමයි මේ ලැබිලා තියෙන සැනසීමේ පහසුව, මේ ආපු මාර්ගයේ පහසුව දැනෙන්නේ. ඉතින් ඒ පහසුව ළඟා කරගත්තට පස්සේ එතනින් එහාට ඉතින් බොහොම නිකන් අහස දිහා බලාගෙන නිකන් තරුත් පායලා තියෙනවා. හිනාවකුත් සමග මද හිනාවක් සමග නිකන් අහස දිහා බලනා වගේ දෙයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔය හරියට එනකන් තමයි වැඩේ අමාරු. එතනින් එහාට බොහොම සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන්. බොහොම විවේකීව කරගෙන යන්න පුළුවන්. ඉතින් එක පැත්තකින් ඒ ආපු පාර දිහා බැලුවාම හිතෙනවා අනිත් මිනිස්සු ඉතින් කොච්චරනම් තව දුරක් ගෙවන්න ඕනේද? මේ බණ අහලා නැති මිනිස්සු, මේ වැඩේට යෙදිලා නැති මිනිස්සු තව කොච්චර පරිප්පු කන්න වෙයිද? මේ වගේ සැනසීමක් තමුන් කෙරෙහි ළඟා කරගන්න කියලා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමුන්ට ලං කරගත්තට පස්සේ ඉතින් අර නිකන් අහස දිහා බලාගෙන hina වෙනවා වගේ. මේ වටපිටාව දිහා බලාගෙන hina වෙනවා වගේ. මේ ගස්කොළනුත් අපිට නිකන් ආශිර්වාද ගීතයක් ගයනවා.
කොරෝනා හැදුනත් නිකන් ආශිර්වාද ගීතයක් ගයනවා. මේ වටපිටාවේ ලෝකේ ගම් වතුර අනම්මනම් ගිනි ලැව් ගිනි අනම්මනම් භූමිකම්පා සියල්ලම යද්දී අපිට නිකන් මේ ස්වභාව ධර්මෙත් ආශිර්වාද කරනවා. මේ කුරුල්ලෝ නිකන් අපිටම සංගීතරාව පවත්වනවා වගේ. මේ ගස් කොළන් නිකන් අපිටම අතු ඉති වනනවා වගේ. සුළං නිකන් අපිටම හමනවා වගේ. තරු හඳ නිකන් අපිටම පායනවා වගේ. ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එන්නේ ස්වභාවයේ ලං කරගන්න තමයි ඉතින් ඔච්චර ෆයිට් එකක් දීලා තියෙන්නේ. ඉතින් දැන් ඉතින් කරගත්තට පස්සේ විවේකීව සැහැල්ලුවෙන් කිසි දෙයක් ලොකුවට දරාගන්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු කරගෙන විවේකීව යන ගමනක් තමයි ඊටු ටික. එතකොට නිකන් හයිවේ එකට දාගත්තට පස්සේ ඉතින් නිකන් අර ක්‍රූස් කන්ට්‍රෝල් දාගෙන යන්නනේ තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි. ඉතින් ඒ ටික ඒ විදිහට යන් කියලා අපි කියමු. එමයි ස්වාමීන් වහන්සේ පස්වෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සුපුරුදු ලනුපැදුරේ එක් කෙළවරක සිට මනසින් කය දෙස බලා සක්මන පටන් ගතිමි. වෙනදා මෙන් දෙතුන් වරක් එහාට මෙහාට ඇවිද ගිය අතර නිතැතින්ම දෙපතුලට සිත යොමු විය. වරින් වර අවට ඇසෙන ශබ්දයන්ටද නැගෙන සිතුවිලි වලටද සිත පිට ගියද වැඩි වේලාවක් අරමුණෙහි සිත රඳවා ගැනීමට හැකි විය. හැම විටම සිරුරේ බර එක් පාදයක් පමණක් දරා සිටින බව වැටහුණි. විනාඩි 20ක් පමණ සක්මන් කරද්දී වම් පාදයේ ඇඟිලි සම්පූර්ණයෙන්ම හිරිවැටි තිබූ අතර උඩුපතුල් සීතල බවත් දැනුනි. වරින් වර සිතුවිලි සමග සිත පිටතට ගියද නැවත අරමුණට පැමිණි බව දැනුනේ ඇඟිලිවල හිරිවැටීමට සිත යොමු වූ බැවිනි. මෙසේ තවත් වේලා සතිමත්ව සක්මන් කරද්දී දණහිසෙන් පහළ කොටස පමණක් ලනුපැදුරේ එහාට මෙහාට යන බවක් දැනුනි. මෙසේ සතිමත් වූ මා විනාඩි 35ක් පමණ සක්මන් කර පර්යංකයට ගියෙමි. පර්යංක භාවනාව සුපුරුදු පරිදි අර්ධ පර්යංකයෙන් බිම වාඩි වුණෙමි. වාඩි වී සිටි ඉරියව්ව අපහසුයෙන් තොර බව වටහා ගතිමි. හිස සිට දෙපතුල දක්වා මෙනෙහි කර සිත සංසුන් කර ගතිමි. එහිදී ආයාසයෙන් තොරවම හුස්ම කෙරෙහි සිත යොමු විය. ටික දිනක සිට ආනාපානයෙහි දිග කෙටි බවක් හෝ සීතල උණුසුම් බවක් හෝ නොදැනීම සියුම් හුස්ම රැල්ලේ සිත පිහිටයි. එහිදී ආශ්වාසය අවසානයේ හිස් අවකාශයත් ප්‍රශ්වාසය අවසානයේ හිස් අවකාශයත් හොඳින් වැටහේ. කෙටි වේලාවකින් ආනාපානය ඉතා සියුම් වන අතර එය ආශ්වාසයද ප්‍රශ්වාසයද යනු වටහා ගත නොහැකිය. කය නොදැනී ගොස්ය. වරින් වර සිතුවිලි පැමිණෙන බව දැනුණද ඒවා හඳුනාගෙන විස්තර කිරීමට තරම් කාලයක් නොරැඳේ. පෙරදී මෙවැනි අවස්ථාවට පත් වූ විට සිත සමාධිමත් වී බොහෝ වේලාවක් සමාධි සුවය වින්දෙමි. දිනපතාම මෙසේම සිදු නොවුවත් බොහෝ පර්යන්ක වාරවලදී මෙසේ සිදුවිය. එහෙත් මෑතක සිට කෙසේවත් සිත සමාධියකට නොයයි. පර්යංකය පුරාවටම හඳුනා ගත නොහැකි සේ පැමිණෙන සිතුවිලි සමග අරමුණෙහිම සිත පවතී. වෙනදා දැනෙන ඕලාරික චංචල කම්පන ගති නැත. තද නිදිමත ගතියක් දැනුණද පර්යංකය පුරාවට නිින්ද නොගිය බව දනිමි. පැයකට වැඩි කාලයක් ඉරියව් මාරු නොකොට පර්යංකයේ සතිමත් වන මා ඉන් නැගී සිටින්නේද සැහැල්ලු වූ සිතකිනි. දවසේ අනිකුත් වැඩ කටයුතුද සතිමත්ව කිරීමටද උත්සාහ දරමි. ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි දවසට දෙවරක් සතිමත් බව පුරුදු කරන්නේ වසර 3ක පමණ කාලයක සිටයි. භාවනාවේ අනුපාදුකම් සකස් කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ගෞරව පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. සංවිධායක මඩුල්ලටද එසේම වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට නිකන් ලියවිලා තියෙන නිකන් සමාධිය තියුණා නම් හොඳයි කියලා වගේ ස්වභාවයකින් තමයි ලියවිලා තියෙන්නේ. නමුත් ඉතින් මොනවා කරන්නද වෙච්ච දෙයට මොනවා කරන්නද කියලා අනිත් එකත් බාරගෙන තියෙනවා. ඉතින් ඕක තමයි මේ ධර්මයේ විසින් අපි අරන් යනවා කියන්නේ. දැන් ඕක ඉන්දියා නම් කවදාවත් ඉදිරියක් නැහැ උතනින් එහාට. ඉතින් සමහරු ඉන්න ඕකෙම ඉන්න කැමති කට්ටිය කොහොම හරි යමුටි තද කරගෙන පොල් මුඩ්ඩක් හරි ගහගෙන ඕකම තියාගෙන ඉන්නවා. නමුත් එක්තරා විදිහක අන්න ධර්මයේ ඉදිරිපත් වෙලා මේ ලියපු
එක්කෙනාව නම් තව ටිකක් ඉදිරියට තල්ලු කරලා තියෙනවා. තව ටිකක් වෙන දිහාවකට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. අර විදියට දෙයක් අපි අපේක්ෂා කරනවාද? එතකොට මේ තණ්හාවක්නේ දුරු කරන්න යන්නේ. දෙයක් අපේක්ෂාවකින් තණ්හාව තුලින් තණ්හාව දුරු කරන්න පුළුවන් වෙයිද කියන ගැටලුවක් තමයි තියෙන්නේ. මොනවා හරි දෙයක් අපේක්ෂා කරනවා කියන්නේ වාඩි වෙලා ඉන්නවා කියන්නේ අන්න මේ විදියට සමාධියක් බලාපොරොත්තු වෙනවා කියන්නේ අපි මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙනවානේ. නමුත් මේ ධර්ම මාර්ගය තුල එහෙම දෙයක් නැහැ. ඒතකොට ටික කාලයකට තියෙන දේවල් සම්පූර්ණ උඩු යටිකුරු වෙලා යනවා. වෙනස්ම ස්වභාවයකටපත් වෙලා යනවා. එතකොට ඒක බාර ගන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් මුත්. ඉතින් ඒ බාර ගැනීමක් සිද්ධ කරනකොට අන්න අර අපි මේ ධර්මයේ කියලා අල්ලගෙන ඉඳිය පොතපත මහ ගැඹුරු දේවලුත් නෙමෙයි. ඊළඟට මේ වටපිටාවේ කියලා අල්ලගෙන ඉඳිය අපේ නම්බුනාම කීර්ති ප්‍රශංසා නොයෙකුත් අධ්‍යාපන ඒවත් නෙමෙයි. අන්තිමට ඉතුරු වෙන්නේ අමුතුම විදිහේ සාමාන්‍ය දැනීමක් වගේ දෙයක් තමයි ඇත්තටම ඉතුරු වෙන්නේ. ඒක ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණවත් දැනීමක් එතන ඉතුරු වෙනවා. රැකී ආරක්ෂා වලට ගියාම මේ අදාළ විදිහට දේවල් මතක් වෙයි. දෙයක් අමතක වෙනවා නම් අන්න ඒක අමතක විය යුතු දෙයක් තමයි ඒ අමතක වෙලා තියෙන්නේ. මොකක් හරි වැඩක් මගහැරෙනවා නම් අන්න මගහැරිය යුතු වැඩක් තමයි ඒ මගහැරිලා තියෙන්නේ. අන්න ඒ විදිහ අමතුම කලාවකින් යන ගමනක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒතර එක්තරා විදිහක අන්න ඔරුව පෙරුණාම කියනවා යකෝ කලින් පැත්තට වැඩිය හොඳයිනේ මේ පැත්ත කියලා. අන්න ඒක නැගලා ගමනක යෙදෙනවා. ඔන්න ඔය විදිහේ ඉදිරිපත් වෙන දේත් එක්ක යන ගමනක් තමයි අතරම තියෙන්නේ. ඒකට සමාධියක් ඉදිරිපත් වෙනවා නම් ඉතින් ඒකත් එක්ක තියෙන්න පුළුවන්. එහෙම එකක් නැත්තම් නැති දවසට අන්න හිතවිලි එනවා. හිතවිලි ආවත් ඔක එළියවිලා තියෙනවා. හිතවිලි බර ගානක් එනවා. ඒත් ඒවට සැලෙන්නේ නැතුව අරමුණේ තියෙන ස්වභාවිකුත් දැනෙනවා කියලා. ඉතින් ඕක මේ හිතලා කරපු එකක් නෙමෙයිනේ. ඒ වෙනුවට ඔය යන පාර තමයි ඔය විවර වෙලා තියෙන්නේ. ඉතින් ඒක බාර ගැනීමක් විතරයි කරන්න තියෙන්නේ. ඒ බාර ගන්න අන්න අර විදිහේ සාමාන්‍ය දැනීමක් වර්ධනය වෙලා එනවා. මේ සුදුසු දෙයක් සුදුසු අවස්ථාවේදී කරනවා කියන එක ගොඩ දෙනෙට නැති ශක්තියක්. විශේෂයෙන් ඔය ලොකු අධ්‍යාපනයක් ලැබලා තියෙන කට්ටියට ඇත්තෙම නැති දෙයක් තමයි. ලොකුවට නම්බුනාම තියාගෙන ඉන්න කට්ටිය ඇත්තෙම නැති දෙයක් තමයි. අර විදිහට සමාධියක් තියාගෙන ඉන්න කට්ටියටත් ඇත්තෙම නැති දෙයක් තමයි. මේ පොළවේ පය ගහලා ඉන්න තේරෙන්නේ නැහැ. මේ වෙනුවට අමුතු වෙන්නම ලෝකවල ගිහිල්ලා ජීවත් වෙන්න තමයි කල්පනා කරන්නේ. නමුත් මේක වැඩෙන්න මොකද වෙන්නේ? අන්න common sense වගේ දෙයක් අපිට ඉදිරිපත් වෙලා එනවා. මේ තැනට සුදුසු ආකාරයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා ඉදිරිපත් වෙලා එනවා. මෙන්න මේ සුදුසු අවස්ථාවට සුදුසු ආකාරයෙන් මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් වෙලා එනවා. ඒතකොට ඒක එක්තරා විදිහක මෙන්න මේ ඉදිරිපත් වෙලා තියෙන කරුණු ටිකත් එක්ක යන ගමනක් මිසක් ඇවිල්ලා තියෙන එකාගේ අතින් අල්ලගෙන යන ගමනක් මිසක් අරයාකෝ මෙයාකෝ මේක කොහොමද අරක කොහොමද කියලා හිත කල්පනා කර ඉන්න ගමනක් නෙමෙයි. ඉතින් කියනවා common sense is not so common කියලා. එච්චර ඒ common දෙයක් නෙමෙයි common sense උනාට. common sense කියන එක හොයාගන්න අමාරු දෙයක්. ඉතින් මේ ප්‍රතිපදා වඩනකොට අපිට එක්තරා විදිහක ගන්න ඒ වගේ sense එකක් තමයි පහළ වෙලා ඉන්නේ common sense එකක්. සාමාන්‍ය මිනිස්සෙක්ගේ හිතරි දෙන්නේ නැති විදිහට කතා බහ කරන්නේ කොහොමද? පිරිසක් ඉදිරියේ කටයුතු කරන්නේ කොහොමද? තැනට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද? අන්න ඒ වගේ සාමාන්‍ය දැනීමක් ඉදිරිපත් වෙලා එනවා. අනේ සාමාන්‍ය දැනීමත් එක්ක වැඩ කරන කෙනෙක්ට කටයුතු කරන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ජීවිතේ එන්න සැහැල්ලු වීමක්, සරල වීමක්, ප්‍රශ්න ගැටලු අඩු වීමක් නොදැනීම ඉදිරිපත් වෙලා එනවා කියලා. ඉතින් ඒකක සලකුණු තමයි පේන්නේ. එනේ අනුග්‍රහය තව කරන්න කියලා අපි කියමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. 7 වෙනි ප්‍රශ්නය අපි පූජ්‍ය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සතිමත් සක්මන ඍජුව සිටගෙන පිටක් වැනි වූ ශරීරය දෙස බලා යටිකයට සිත පිහිටුවා සතිමත් සක්මන ආරම්භ කළ අතර ඉදිරියට යෑමේදී ඉබේටම වාගේ දකුණ වම වශයෙන් සිතින් මෙනෙහි වුණ අතර දකුණු පාදයේ සහ වම් පාදයේ හැඩයන්ගේ වෙනස්කම්ද පොළවේ රළු තෙත මෙන්ම වියලි ස්වභාවයන්ද නිරීක්ෂණය වුණි. එසේම යටිපතුලේ සියුම්ව ගැටෙන රළු වැලි කැට සියුම්ව යටිපාදයේ පොට්ටය විලුඹ ලේවකයේ ස්පර්ශ වෙමින් මාංශ පේශීන් සෛලවලට ගැටෙනා වැනි වූ ස්වීම් ස්වභාවයක්ද මෙවිට පාදයේ
යට කොටුරූල් වැනි සියුම් කොටස් වලට විහිදෙන ස්වභාවයක්ද දැනුනි. දකුණ වම වශයෙන් ශරීරයේ බර මාරු වන සැටිද යටිකය බයිසිකලයක් පැද්දෙන්නාසේ ගමන් කරන සැටිද නිරීක්ෂණය වුණ අතර එවිට නැවත යටිපාදයට සිත යොමු කෙලෙමි. එක් අවස්ථාවකදී සිත කාම සිතුවිල්ලකින් පිට ගියද නැවත සතිමත් සක්මනට සිත යොමු කළ අතර විවිධ අවස්ථාවල ධර්මානුකූල සිතුවිලි ਵਿਚාරය වන සැටි නිරීක්ෂණය වුවද සතිමත් සක්මන කෙරෙහි සිත යොමු කරමින් පැය 1 විනාඩි 15ක් පමණ කරගෙන යන ලදී. එසේම සක්මන අතර වාරයේ එහි අනිත්‍ය ස්වභාවයද ගරහන් ඇතුළු ඇති වෙමින් වෙනස් වෙමින් පවතිමින් නැති වී යන අයුරුද සිතෙන් මෙනෙහි වන්නට වුණු අතර එවිටද සිත යටිකයට යොමු කොට වැඩි සිහියකින් නිරීක්ෂණය කිරීමට උත්සාහවන්ත වුනි. මෙවිට කුමක් කළ යුතුද? සක්මනේහි මැදදී නිදිමත බවක් එන හැටි නිරීක්ෂණය වුණ අතර එය හඳුනාගත් විට පහව ගියේය. එසේම සිතට සතුටක් මෙන්ම පහසුවක්ද සක්මන අවසානයේදී සැහැල්ලුවක්ද දැනුනි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනා පතමි. ඔබ වහන්සේටත් සංවිධායක මඩුල්ලටත් සහභාගී වන සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය හේතු වාසනා වේවා. බොහෝ කුසල් වේවා. තෙරුවන් සරණයි. වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ. එතකොට සතිමත් සක්මනක්නේ කරන්න උත්සාහ කළා තියෙන්නේ. එතකොට සතිමත් සක්මනක් කිව්වහම මේ සක්මනේ තියෙන කොටස් ටික මොනවද කියලා බැලුවොත් මේ වර්තමාන මොහොතේ අපිට අවධානය යොමු කරාම දැනෙන දේවල් ටික මොනවද කියලා බැලුවොත් ඔය කකුලට දැනෙන දේවල් විතරක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ වෙනුවට අන්න වටපිටාවෙන් ඇහෙන සද්දත් මේ සතිමත් සක්මනේම කොටසක් තමයි. මේ අපිට දැනෙන වෙන දැනීමුත් සතිමත් සක්මනේම කොටසක් තමයි. ඊළඟ හිතවිලි ආවත් ඒකෙම කොටසක් තමයි. සතිමත් කියන වචනේ ඉදිරියට දාගන්න. එතකොට සද්දක ඉන්නවා නම් සද්දක ඉන්න බව දැනගන්න. සිතවිල්ලක ඉන්නවා නම් සිතවිල්ලක ඉන්න බව දැනගන්න. පයේ ඉන්නවා නම් පයේ ඉන්න බව දැනගන්න. කාම සිතවිල්ලක ඉන්නවා නම් කාම සිතවිල්ලක ඉන්න බව දැනගන්න. ධර්මානුකූල සිතවිල්ලක ගොත යනවා නම් ඒ ගොතන බව දැනගන්න. අනේ ඒක තමයි සිහිය කියන්නේ. එහෙම නැතුව පයේම සිහිය කිව්වනම් ඔක නිකන් පයේ සිහිය පිළිබඳ වார்த்தාවක් වෙනවනේ. එහෙම තමයි අපි පටන් ගන්නෙ. නමුත් ඔය ගානට ඔක අඳුරගත්තට පස්සේ මේ සරුංගලේ කඩාගෙන යනවා වගේ ස්වභාවයක් එනවා. ඒ එනකොට ඉතින් අපි අල්ලගෙන බදාගෙන කොහොම හරි සරුංගලේ ඒ විදිහටම තියාගන්න තමයි උත්සාහය. නමුත් කඩලා ගියාමත් පොඩි ජොලියක් තියෙනවා. ඒතර අර නිකන් white water rafting කියලා කියන්නේ. මේ ජලය තැම්පත් වෙනකන් අපි කැමති. ඔරුවත් අරගෙන යන්න. නමුත් අන්න කැළඹෙනකොට අපි බලනවා ආපස්සට පැදලා හරි කමක් නැහැ. මේ කැළඹිල්ලෙන් බේරිලා යන්න පුළුවන්ද? white water වලට අපි කැමති නැහැ. අර කැළඹිච්ච ජලයට අපි කැමති නැහැ. අපි කැමති තැම්පත් ජලයට විතරයි. නමුත් ඒ කැළඹීම එනවා. ඒ කැළඹීම ගඟකට ස්වභාවිකයි. ඒතකොට එන්නේ ඒ බාර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒතකොට කාම සිතුවිල්ලකට යනවා කියන්නේ මේ අවස්ථාවක් තමයි උදා වෙලා ඉන්නේ. නමුත් අපි බාර ගන්න සූදානම්ද ඒ අවස්ථාව. ඒ අභියෝගය බාර ගන්න සූදානම්ද. ඊට පස්සේ අර විදිහට සිහිය පිට යනවා කියන්නේ මේ විදිහ අභියෝගයක් තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒක අපි බාර ගන්න සූදානම්ද කියන ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙනවා. බාරගත්ත සූදානම් කෙනාට තේරෙන අමුතුම විදිහේ ගමනක් අමුතුම විදිහේ white water rafting ගමනක් අපි ගමන් කරනවා කියන එක. කිසිම පාලනයකට ගන්න බැරි විදිහට එහෙට විසි වෙනවා මෙහෙට විසි වෙනවා වතුර යට යනවා ආපහු උඩ එනවා හුස්ම හිර වෙනවා හුස්ම වැටෙනවා. ඔන්න ඔය විදිහේ ගමනකට කැමතිද නැද්ද කියන ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. තාම නිකන් ඔය සුදු පෙන විතරයි පේන්නේ. සුදු පෙන බාර ගන්න එපා ඊටු ටික එන්න. එතකොට ඒ පෙන දැකලා හැරිලා යනවද? එහෙම නැත්නම් ඊටු ගමනේ යනවද කියන ප්‍රශ්නේ මේ ලියපු කෙනාට තියෙනවා. එතකොට එන්නේ ඒක निराකරණය කරගන්න උත්සාහ කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. 7 වෙනි ප්‍රශ්නය අවසාන සිංහල ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. 7 ඒවා දෙකක් කිව්ව නේද? ඉස්සෙල්ලා 6 නෙමෙයි 6. ප්‍රශ්න නිකන් ගැටව ගන්නවද මම මේ ප්‍රශ්න 15කට විතර උත්තර දුන්නාගේ මට හැංගීම. අනේ නෑ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 7යි අදට තියෙන්නේ.
අවසාන සිංහල ප්‍රශ්නය ස්වාමින් වහන්සේ තව ඉංග්‍රීසි ප්‍රශ්න 3කුත් තියෙනවා. ඒක තමයි දැන් 10යි කියලා පටන් ගන්නකොට. අවසරයි ස්වාමින් වහන්සේ. මම කාලයක සිට සක්මන හා පර්යංක භාවනාව වරහන් ඇතුලේ ආනාපාන සතිය පුරුදු කරන අයෙක්මි. මෙම දින 5 කාලයේද මා සක්මන හා පර්යංකය පුරුදු කළෙමි. වෙනදාට වඩා මෙම දින කීපය තුල සතියේ දියුණුවක් සමාධියේ දියුණුවක් අත්දුටුවෙමි. වීරයද උනන්දුවද මේ කාලය තුල වෙනදාට වඩා වැඩි විය. සක්මනේදී මෙන්ම පර්යංකයේදීද වෙනස් වීම අත්දුටුවෙමි. එහිදී දැනුණු වේදනා හඳුනා ගැනීම සියල්ල ඇති වී නැති වී යන අයුරු අත්දුටුවෙමි. වෙනදාට වඩා ඒවා කෙරෙහි පවතින ඇලීම හෝ ගැටීම අඩු වී ගිය බවක් දක්නට ලැබුණි. උපේක්ෂා ගුණය යම් තරමකට හෝ දියුණු වී ඇති බවක් දක්නට ලැබුණි. එදිනෙදා කටයුතු කිරීමේදී වෙනදාට වඩා උද්‍යෝගයක් හා සතිමත් බවක් දක්නට ලැබුණි. සිතේ අමුතු ප්‍රබෝධයක් මේ දින කිහිපය තුල දක්නට ලැබුණි. සිතේ ඇතිවන දුක් දුම්නස් ගතිය අතීතය ගැන පසුතැවීම කලකිරීම බොහෝ දුරට අඩු වී ඇති බව වැටහුණි. ඒ වෙනුවට තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වැඩි වී ඇති බව වැටහුණි. අරමුණු හටගෙන නැතිවෙන ආකාරය සිතට හොඳින් දැනේ. විතක රාග සිද්ද විතක ද්වේෂ සිද්ද වශයෙන් ඒවා ඇති වී නැති වී යයි. ඒවා කෙරෙහි සතිමත්ව බලා සිටීමට පුරුදු වුනිමි. ජීවිතයේ සැහැල්ලුය කිව නොහැකි මානසික සුවයක් සිතට දැනේ. මෙය ධර්මයේ පවතින සන්දිට්ඨික ගුණය බව තේරුම් ගතිමි. සතිය පුරුදු කිරීමට පටන්ගත් කාලය තුල තිබුණු ශරීරයේ සුව නොවී පැවතුණු රෝගාබාධ කිහිපයක් මෑත කාලය තුල සුව වී ඇති බව දැනේ. අපහට දින 5ක පමණ කාලයක් ඔබ වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්ද අපගේ කමඨහන් වාර්තා සුද්ධ කරමින්ද අපහට දැක් වූ අනුග්‍රහයට පින්දීමට මා තුල වචන නැත. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් මෙවැනිම උදාර ශාසනික මෙහෙවරක යෙදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. මේ ජීවිතයේදීම උතුම් වූ නිවනෙන් සැනසේවා. ඔබ වහන්සේ මෙලොවට බිහි කළ ඒ පින්වත් දෙමව්පියන්ටද මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. මිය පරලොව ගොස් ඇතනම් නුදුරු භාවයකදීම උතුම් වූ නිවනෙන් සැනසේවා. ඔබ වහන්සේගේ මේ ශාසනයට බාරගෙන ගුරුහරුකම් ලබා දෙමින් ධර්මාභෝධය ලබා දෙමින් ඔබ වහන්සේට උපකාර කර ගුරු ස්වාමීන් වහන්සේලාටද මේ පින්පෙත් අනුමෝදන් වේවා. මේ ජීවිතයේදීම උතුම් වූ නිවනින් සැනසේවා. තෙරුවන් සරණයි. අනුරගාමිනී ඕමාන් සිට. වාර්තාව එපමණයි ස්වාමීනි. හොඳයි. එතකොට දැන් මේ කරගෙන යනකොට කයත් මනසත් දෙකම සුවපත් වෙනවා. එතකොට ඔය කයේ ලෙඩ කියන්නේ අනිවාර්යයෙන් මනසේ ලෙඩ. සුවපත් මනසක් නැතුව සුවපත් කයක් කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. එහෙම ඒවා නැහැ. එතකොට කයේ එක්තරා විදිහක ප්‍රොජෙක්ෂන් එකක් තමයි ඔය මේ සමාවෙන මනසේ ප්‍රොජෙක්ෂන් එකක් තමයි ඔය කය කියන්නේ. හරියට නිකන් අර ප්‍රොජෙක්ටර් එකක ගැව්වාම බිත්තිය අපිට වදිනවනේ ගිහිලා ආලෝකයක්. ඒක බිත්තිය දිහා බලලා කියනවා අප්පා මේකනේ වැඩේ කියලා. නමුත් බිත්තිය නෙමෙයි ඔක තියෙන්නේ. ඒ වෙනුවට අන්න ප්‍රොජෙක්ටර් එක තමයි ඒකේ ආරම්භය. එතකොට ඒක තමයි ගිහිලා බිත්තිය වදින්නේ. එතකොට බිත්තිය වදින ප්‍රතිබිම්බය වගේ දෙයක් තමයි අපේ කය කියන්නේ. නමුත් හිතේ ප්‍රොජෙක්ෂන් එකක් ඔය යන්නේ. ඒකනේ අපි අර කිව්වේ ඊයේත් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ විඥානයක් බැස ගන්නවා. බැස ගත්තට පස්සේ යන්න කලලයක් වර්ධනය වෙනවා. ඒක නික්මිලා ගියොත් එතනින් ඒ ගමන ඉවරයි. ඉපදිලා හරි කුඩා කාලේදී නික්මිලා ගියොත් එතනින් අන්න මල මිනිහක් ඉතුරු වෙනවා. එතකොට ඔය මනසේ තමයි නිවැරදි භාවය, නිරෝගී භාවය අවශ්‍ය වෙන්නේ. මනස නිරෝගී නම් කය කොහොමත් නිරෝගී. එතකොට අන්න ඒ ප්‍රතිපදාවක තමයි අපි යෙදිලා ඉන්නේ. එතකොට දැන් මේ කතා කරන කෙනා සඳහන් කරන මෙන්න මේ විදිහේ දවස් 5ක් ඇතුළත යම්කිසි සිහියේ දියුණුවක් සැනසීමක් ලං කරගත්තා කියලා. එතකොට මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසටත් සම්බන්ධ ගැටලුවක් ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් කරන්නේ. දැන් දවස් 5 හරි. දවස් 5න් පස්සේ මොකද කරන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඊළඟ අවුරුද්දේ මේ නිවාඩුව හම්බෙනකම්ම හොඳට නිකන් ගාලා ලෙහෙලා ඇරියා වගේ දඟලලා
ආපහු අවුරුද්දකින් ඇවිල්ලා නැවතත් මුලින් ඉඳලා පටන් ගන්නවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර කොවිඩ් කාලේ හිර වෙලා ඉඳපු කට්ටිය කෑ ගහනවා හරි මම වැක්සිනේටඩ්. මම දැන් ගිහිල්ලා ওই ඩෝ නොබ්ස් ටිකක් ලේව කාගෙන යනවා පාරේ තියෙන. එච්චරට මට ෆිට් එකක් සැනසීමක් සතුටක් ඇවිල්ලා තියෙනවා. දැන් ආපහු අර පරණ පුරුද්දට බැස ගන්න පුළුවන් නේ. නයිට් ක්ලබ් ගානේ අරවා මේවා කියලා. අන්න ඒ විදිහේ කෙනෙක් කියනවා මම ඩෝ නොබ් ලේව කනවා ගිහිල්ලා කියලා සඳහන් කරනවා. ඒතර අපිත් එක්තරා විදිහක මුලාවක වැටිලා ඉන්නවා. රැයට රාජකාරි දූ දරුවෝ ගෙවල් දොරවල් ප්‍රශ්න ඔය හැම එකම තියෙනවා. ඒව එකක්වත් නැහැ වෙන්නේ නැහැ. ඉතින් දවස් 5ක් වෙන් කරගෙන ආවා වගේ නෙමෙයි දවස් 5 ඉවර වෙලා ගිහිල්ලා ආපහුම කොහෙටද වැසගන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. අර විදිහට කොවිඩ් වල හිර වෙලා ඉන්නකන් ඉන්නවා. ඊට පස්සේ වැක්සිනේටඩ් වුණාට පස්සේ හරි දෙන්නම් වැඩේ කියලා අමුඩේ ගහගෙන පාරට බහිනවාද කියන වෙනස තමයි පරීක්ෂා කරගන්න තියෙන්නේ. ඉතින් ඒක එක්තරා විදිහක පාරමී පිරෙනකන් ඉතින් ওই ගමනක් යන්න වෙනවා ඉතින්. ඒ අතහැරලා දාන කෙනාට. නමුත් අද කරනවා දැන් කරනවා කියන හිතන කෙනාට ඔය කියන තරම් අමාරුවක් නැහැ. ගෙදර දොරේ ඉඳියත් ටිකෙන් ටික උත්සාහවත් වෙන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඉතින් ඒ අදහස මේ ඉදිරිපත් කරපු එක වටිනවා. අනිත් කට්ටියටත් ඒකේ වටිනකමක් තියෙනවා. මොකද අදින් පස්සේ හෙට ඉඳලා මොකද්ද පුහුණුව කියන ගැටලුව තම විසඳ ගන්න ඕනේ. ඉතින් ඒ විසඳ ගැනීම කරන්න කියලා අපි ඊළඟ වාර්තාවට යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ප්‍රශ්න 3ක් තියෙනවා ඉදිරිපත් කරන්නද? හොඳයි. ඒ සඳහා මම හසිර පුතාට ආරාධනා කරනවා. Avasarai Bante, there are 3 English questions we have received. Question 1. Respected Bante Theruvan Saranai. Mindfulness towards walking and sitting. I got up around 5:10 a.m. Before getting up from the bed, I was seated for 5 minutes mindfully. Then I walked out of the room, minding each step, took the cup dedicated for drinking and drank a cup full of appreciating the taste of the water. It was a bit cold. I was grateful for being alive. Then mindfully walked to the toilet, mindfully accepted the nature's call. Whilst washing my hands mindfully, I felt the water. Whilst opening the tap, was feeling the hardness of the plastic. Whilst applying soap, the tap was closed, feeling the tightness whilst turning it clockwise. Came out of the toilet, put the yoga mat on the floor, observing how it unrolled, and then did my yoga exercises, mainly concentrating my breath to the movements in my body parts. I did this for 30 minutes. Then started worshipping Buddha, Dhamma, and Sangha. It was done for the first time mindfully. Each Gatha recital was mindfully and concentrating on the meaning and how it was applied to self. Mindful walking. Started the mindful walking on the lawn and did it for 46 minutes. Felt the wetness between the toes and the moving of the 2 feet and touching the big toe and the toes alternatively. First time noticed the dominant leg, the right leg, moving in circles whilst the left leg supporting in linear movement. Very strange feeling, but continued the walking. Mindful sitting. Sat on a yoga mat cross-legged for 62 minutes all in all. Observed the whole body from the toes to from the head to the toes, then concentrating on the breath. This time I could feel the inhalation and exhalation well, moving inside, and the breaks were also felt for the first time. I could feel the difference in the temperature between each inhalation and exhalation. I was taken to a kind of stance during the last part of the observation. I was very happy at the end, feeling like floating in air. Lots of merits to Dhammakusala Thera for showing us the correct path towards mindfulness with lot of metta. Respected Bante to health, courage towards achieving Nibbana at the shortest possible time. Lots of merits, Theruvan Saranai. For the organizers, may you all have the courage to take the noble services for the future and realize the noble truth soon in
this lifetime itself. Teruvan Saranai. That's the end of the question. So when we are mindful, in a way, we are answering nature's call. So when you pay attention to your body, you feel certain messages, certain calls from your body. Let's say you are getting a headache. That's a nature's way of telling you to take a break. Maybe you are sick. So that's another way, the nature's way to tell you to take a break from work, probably for a few days, maybe. So that's answering nature's call. So you are listening to your body and mind, and you are responding, you are answering to nature's calls. Usually, when we are not mindful about ourselves, when we are not aware, we take Panadol and we go to work. We ignore nature's calls. We want to go to the bathroom. Still, we continue working. We have a headache, but we are not taking a break. So that's the other way. But when you pay attention to your body and mind, you receive these messages. So it says, listen to your body, listen to your mind. It knows. So when you listen, you will hear its calls. It is telling you to take a break. Maybe you are so tired in your mind. Maybe you are ready to take a break from your work or studies and go for a walk. So that's nature's way of telling you to take a break. When you are sick, that's nature's way of telling you. When your mind is so agitated, that's nature's way to tell you. So only if you are paying attention, you will notice. So this person, so when you pay attention, you notice these things. So throughout the day, try and listen to nature's call. What your body is telling you, what your mind is telling you. Just be mindful and be aware. When you have that knowledge, when you have that awareness, you are a healthy person. You are answering nature's calls. You are avoiding certain things that are bad for you. You are changing certain habits. You are eating healthy. You are taking proper sleep. So all these things come as a single package. So try and focus that way, and you will get much more messages from nature. Question 2. Mindfully washing dishes. After mindfully eating, I took all the dishes to the kitchen. I opened the water and washed the dishes. I realized that I was washed all the glass and the ceramic dishes slowly and other dishes carelessly. While washing, I could feel the temperature of the water. After washing the dishes with water, I took a sponge, add a few drops of dishwash soap. After squeezing the sponge, I could see the foam. After I rubbed the sponge with the dishes, after that I rubbed the sponge with the dishes. When all the dishes were done, I turned the water on again. This time the water was a bit warmer than last time. I washed all the dishes and keep them aside. I cleaned the sink and turned off the water. Venerable Thero, give me your valuable advice to improve mindfulness. May I dedicate many merits to the Venerable Thero as soon as possible to attain Nibbana. Name Netmini Sanjana, age 15, Oman. That's the end of the question. Okay, so day-to-day activities, and you are being mindful. When you be mindful, you understand certain parts I like, certain parts I don't like. So I wash carefully certain parts I do not. So all these things are for you to experience, for you to get to know yourself better. When you pay attention, you understand about yourself. Even by washing dishes, you understand about yourself, not about somebody else, not about dishes. So you pay attention. Some people, they don't like such task, the menial task. So if they have to do them, then they will be angry. They will rush these activities. They will wash dishes with anger. So all these are parts of ourselves. When you pay attention, you realize more and more. You realize these are the things I like and these things I hate. When you realize that, you can do something about it. Probably you can focus on the parts that you hate
and intentionally try to do them with a peaceful mind. Try to do them in a happy mood. So all these things are experiments that we do. Yesterday also I mentioned, if you don't like something, just be with that. Just experience that. Just do that activity till you finish it. If you like something, maybe you can avoid it. Maybe you can take a different activity. So all these things are different phases of our mind. So when you pay attention only, you will notice. When you notice, you can do certain experiments with them. You can try various things out. You can put your comfort zone behind and go forward. Go forward into a challenge. Go forward into a dark area. When you move that way, then you are gathering so much wisdom, so much experience. In a way, we think that light represents goodness, light represents positivity, and dark is bad. So that's our way. But in this practice, sometimes we head towards darkness. Sometimes irritation, sometimes sickness, sometimes fear. They are our teachers. So whatever comes, we accept. Putting aside our likes or dislikes, we accept and we take that challenge. And when you take that challenge, you realize that now you are out of your comfort zone. Now you have to keep your senses alert, because you are not in your comfort. You are in a difficult situation. You are in a challenge. You are in a troubling situation. Then you have to be very alert, very much alert, like walking a rope in mid-air. So when you are in such a situation, you have your full attention. One step wrong, you are down. So you have your full attention and you are very attentive. So that's a good way of practicing. That's a very energetic way of practicing. Otherwise, we are just relaxed in our comfort zone and we are not moving anywhere. We are not going anywhere. But when you take a challenge, you are learning. You are learning so fast. Even world history, the main inventions, the biggest number of inventions came during wars. When there is a war, there is a need. So they put all the effort and they try to find certain new things. Computers, all these blah blah blah, internet came from these wars. So when you are in a challenging situation, you find your inner ability to face it. You grow yourself so much. And that's how we put this practice into work. So continue this way and we are happy to see your progress. Question 3. Eating sweets. I took 2 kinds of sweets from each 2. While having the first sweet, I felt it was round, rough, and in some places were soft. I took the first bite. It was hard to bite and I felt like tasty and sticky. Then I finished the first kind of sweet and went to the other one. While biting these ones, it was hard to bite for the first one, but after taking 2 or 3 bites, I felt the 4th bite was much easier. Venerable Thero, may I dedicate many merits to Venerable Thero as soon as possible to attain Nibbana. Name Shehini Maheshika, age 12, Oman. Okay, so this is eating something, and you can try various such activities and put this mindfulness into use. So you can use maybe like studies, when you study, maybe when you attend to your Zoom classes, and maybe when you eat something, maybe when you drink something. So all these opportunities from early morning till you fall asleep in night, you have the chance to practice mindfulness. So when you practice, you just be with that activity. No need to focus very much and just be with certain sensations only. Instead, just be with the whole activity and be relaxed. Otherwise, this practice itself becomes a burden. We don't need that. Instead, we are taking it lightly. We are taking it with ease and just do.
just do the activity and be aware. Just eat something, be aware. Just drink something, be aware. During your studies, just be aware. Like that, you have to continue. And good progress, good report, and you may continue this way. අවසරයි ස්වාමින් වහන්ස ප්‍රශ්න අවසానයි ස්වාමින් වහන්ස. හොඳයි. එහෙනම් අපි විසන්දි වෙනවා. තෙරුවන් සරණයි.